ඒ වාග්යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. සමාජයේ කොතෙකුත් බැලුවත් අපිට හමු වෙන්නේ කෙලස් පටලැවිලි එක්ක දුක් විඳින බොහෝ දෙනා. හිතේ නිදහසක් නැහැ. හිතේ සතුටක් නැහැ. බොහෝ දෙනා කාලය ගත කරන්නේ පසුතැවිල්ලෙන්. එහෙම කාලය ගත කරන අතරේ ඒ පිරිස් අතරේ අදාගතයන් වහන්සේ සරණ ගියපු කෙනෙක් තමයි, ධර්මයේ සරණ ගියපු කෙනෙක් තමයි, ශ්‍රාවක සංඝරත්නය සරණ ගියපු කෙනෙක් තමයි සැබෑවටම ජීවිතේ සතුටින් ඉන්නේ. නිදහසේ කාලය ගත කරන්නේ. එදිනේ නිදහස අරුත් ගන්වන්න, ඔබේ ජීවිතේ මේ දුකින් එතර කරවන්න, සංසාර ගමනින් එතර කරවන්න අදාගතයන් වහන්සේ දේශනා කළ පරම සොඳුරු දහම ඔබේ ජීවිතයට සමීප කරන්න. නිවැරදිව සරණ යන්න කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ ඇසුර ඔබේ ජීවිතයට සමීප කරන අදහස් ඇතිව තමයි සතියන්ත සීල භාවනා වැඩසටහන ඔබ වෙත අපි අරගෙන එන්නේ. අදත් අපි මේ විදිහට උදෑසන කාලයේ ඉඳන්ම තථාගතයන් වහන්සේගේ උතුම් ධර්මයේ කියා දෙනවා සතියන්ත සීල භාවනා වැඩසටහනත් එක්ක. දැන් අපි මේ විදිහට එකතු වෙන්නේ දහවල ධර්මදේශනාව ශ්‍රවණය කරන්න. මහමෙවුනා භාවනා සභාවාසී අපරින්න පින්වන්ත ස්වාමින්වයන් වහන්සේ නමක් මැදිරියට වැඩම කළා. ඔබ කෙරෙහි අප කෙරෙහි අනුකම්පාවෙන් ස්වාමින් වහන්සේ පළමු කොට අපි බොහොම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. අද දවසේ මේ දහවල ධර්මදේශනාව සතියන්ත සීල භාවනා වැඩසටහන සමගින් විකාශනය කරන්න අවස්ථාව මෙවැනිවෙන් දායකත්වය එකතු කරනවා. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි සහ මිල්දුරාහි පදිංචි පින්වත් දූදරුවන් පිරිසක් එකතු වෙලා විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා සුජීවත්ව සිටින දෙමාපියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න. ඒ බලාපොරොත්තුව ඇතිවයි, ඒ ප්‍රාර්ථනාව ඇතිවයි මේ උතුම් පින්කම සිද්ධ කරගන්නේ. එදින ඒ වගේම තමයි පින්වන්ත ඔබටත් පුළුවන් යහපත් දරුවන් විදිහට දෙමාපියන්ට සිත ප්‍රාර්ථනා කරන්න. එහෙම නැත්නම් මේ පරිලෝකීය දෙමාපියන්ට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තුව ඇතිව ඔබට දායකත්වයෙන් ලබා දෙන්න පුළුවන්. ඒ ගැන විස්තර දැනගන්න කතා කරන මේ දුරකථන අංකයට වැඩි විස්තර දැනගන්න 071 232 88 87ට 071 232 88 87ට. එදිනේ මතක් කිරීමත් සමගින් අපේ පින්වත් ස්වාමීන් වහන්සේට බොහොම ගෞරවයෙන් කරුණාවෙන් අපි ආරාධනා කරමු හැමදෙනාම එකතු වෙලා අපේ ජීවිතයේ යහපත පිණිස සත්පුරුෂයෙක් වන්නට, ජීවිත හදා ගන්නට, නිවැරදි ගුණධර්ම වල පිහිටලා ජීවිතේ මේ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න උපකාරී වන උතුම් දහම අපට කරුණාවෙන් කියා දෙන්නට අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද දවසේත් ඔබ උදෑසන කාලේ පටන් ඒ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරමින් තමන්ගේ වටිනා දවස ගත කරමින් ඉන්නේ. අපේ ජීවිතේට වටිනාකමක් එකතු වෙන දේවල් පින්වත්නි අපි හිතාමතාම රැස් කරගන්න ඕනේ. ඒතර අපේ ජීවිතේට වටිනාකමක් එක් කරන දෙයක් තමයි මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැසිරෙනවා කියන එක. බුදුරජාණන් වහන්සේ වදාලා නොලැබූ ප්‍රඥාව
නොලැබූ නුවණ ලබා ගන්න යම් කෙනෙක් කැමති වෙනවා නම් ඒ අය අහන්න ඕනේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදු වදන් බුද්ධ දේශනා. ඒතට මේ බුද්ධ දේශනා අහලා දරාගෙන නුවණින් මෙනෙහි කිරීම තමයි මේ ලෝකේ ප්‍රඥාවන්ත ජීවිතයක් ගොඩනගා ගන්න තියෙන එකම ක්‍රමය. ඉතින් ඒ හින්දා අපිට මේ ලැබුණ දුර්ලභ අවස්ථාවේ අපි දක්ෂ වුණොත් භාග්‍යතුන් වහන්සේගේ දහම ස්පර්ශ කරන්න. අපි තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්තම භාග්‍ය සම්පන්නම පුද්ගලයෙක් බවට පත් වෙන්නේ. ඉතින් ඒ හින්දා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු උතුම් ධර්මයේ ගැන අපේ හිතේ හොඳට චිත්තප්‍රසාදෙම උපදව ගන්න ඕනේ. ඒතර මේ කාලේ අපිට නිතර නිතර ධර්මය අහන්න ලැබෙනවා. එහෙම ලැබුණ කියලා අපේ හිතේ ඒ කෙරෙහි තියෙන ගෞරවය, භක්තිය, ධර්මයේ කෙරෙහි අපේ හිතේ තියෙන වටිනාකම අඩු කරගන්න හොඳ නැහැ. මොකද එහෙමනොත් එහෙම අපේ ධර්ම මාර්ගයේ හැසිරෙන උවමනාව, වීරිය අඩු වෙලා යන්න පුළුවන්. ඒ හින්දා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි යම් දෙයක් මේ ලෝකෙන් මේ සද්ධර්මය අතුරුදහන් වෙන්න විනාශ වෙලා යන උපකාර වෙනවා නම් මේ දහමේ හැසිරෙන්න කම්මැලිකම, වීරිය නැතිකම තරම් වෙන එකම දෙයක්වත් මම දකින්නේ නැහැ කිව්වා. එහෙනම් බලන්න අපි එකිනෙකා කම්මැලිව වාසය කරොත් එහෙම මේ උතුම් සීසත් ධර්මය මේ ලෝක සත්වයාට අනාගතයේදී අහන්න නැති දෙයක් බවට ඉක්මනින්මපත් වෙන්න පුළුවන්. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ වදාලා යම් කෙනෙක් කම්මැලි නම් ධර්මයේ හැසිරෙන්න වීරිය පවත්වන්නේ නැත්තම් උනන්දුවක් නැත්තම් ඒ උදවිය හරහා කියව ඉක්මනට මේ බුද්ධ දාසනේ අතුරුදහන් වෙලා යන්නේ. මේ බුද්ධ ශාසනය විනාශ වෙලා යන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළේ ඒකේ අනිත් පැත්තත්. පින්වත් මහණනි යම් කරුණකින් මේ බුද්ධ ශාසනය විනාශ නොවීම පිණිස අතුරුදහන් නොවීම පිණිස හේතුන එකම එක කාරණයක් තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒක තමයි කිව්වා. පින්වත් මහණෙනි ධර්මයේ හැසිරෙන්න කම්මැලි නැතිකම. බලන්න ආරද්ධ වීරියෙන් යුක්තව යම් කෙනෙකුගේ හිතේ මේ මම ධර්ම කරුණු කොහොම හරි තේරුම් ගන්න ඕනේ කියලා පටන් ගත්ත වීරිය තියෙනවා නම් කම්මැලි නැති බව තියෙනවා නම් ඒක තමයි මේ බුද්ධ ශාසනයේ බොහෝ කාලයක් පවත්වන්න අතුරුදහන් නොවෙන්න උපකාර වෙන ප්‍රධාන කාරණේ බවට පත්. ඉතින් ඒ හින්දා බුදුරජාණන් දේශනා කළා අපිට උපදව ගන්න කුසල ඡන්දය කියන්නේ. ඒ කියන්නේ පිනට කුසලයට හිතේ ආසාවක් උපදව ගන්න කිව්වා. මොකද ඒ ආසාව නැතිනම් අපිට මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අහන්න හිත නැමෙන්නේ. ඊළඟට සිල් සමාදන් වෙලා රකින්න හිත නැමෙන්නේ. ඊළඟට දානීමය පුණ්‍ය ක්‍රියාව කරලා පින් රැස් කරන්න හිත නැමෙන්නේ. ඊළඟට අසරණ වෙලා ඉන්න කෙනෙකුට උදව් උපකාර කරලා පින් රැස් කරන්න හිත නැමෙන්නේ මේ කුසල ඡන්දේ නැත්නම්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ පින්වත්නි කුසල ඡන්දේ කියන කාරණාව ලෝකේ දුර්ලභව ලැබෙන එකක් කිව්වා. ඒතර හැම දිනාටම මේ කුසල ඡන්දය කියන එක පිළිහිටන්නේ නැහැ. ඊටාම කලාතුරකින් පින්වන්ත කෙනෙකුගේ ජීවිතයට සම්බන්ධ වෙන ගුණධර්ම. ඉතින් බුදුරජාණන් දේශනා කරනවා අත්තානං චීප්පියං ජඤ්ඤා රක්කේයතං සුරක්කිත. මේ තමන්ගේ ජීවිතයට ආදරී කරනවා නම් තමන්ව රැකගන්න කැමති නම් තමන්ගේ ජීවිතය පරිස්සම් කරගන්න ඕනේ තමන්මයි කියන්නේ. ඒක වෙන කෙනෙක් කරලා දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා තින්න මඤ්ඤ තරං යාමං පටිච්චග්ගේ පඬිතු. බුදුරජාණන් වහන්සේ වදාලා මේ නුවණින් යුක්ත කෙනා අඩු ගානේ බාල කාලේ හැරි තරුණ කාලේ හැරි එහෙම නැත්නම් මහලු අවදී කියන මෙන්න මේ කාල තුනෙන් කොයි එකකදී හරි අකුසල් වලින් දුරු වෙලා තමන්ගේ හිත තමන්ගේ ජීවිතේ කුසලයේ තුල රැකගන්න කුසලයේ තුල පුරුදු කරගන්න උත්සාහවත් වෙන්න ඕන කියන. ඒතර බලන්න බුදුරජාණන්සේගේ අවවාදේ මේ අපිව රැකලා දෙන එක වෙන කෙනෙක් කරන්නේ නැහැ කිව්වා. තමන්ටම උවමනාවක් තියෙන්න ඕනේ. තමන්ටම කැමැත්තක් තියෙන්න ඕනේ. මොකද අපිට මේ උවමනාව නොතිබ්බොත් අපිට මේ తాවකාලිකව ලැබිච්ච මේ මනුස්ස ජීවිතේ බොහෝම ඉක්මනට පින්වත්නි ඉවර වෙලා යනවා. දැන් සමහරට ධර්මය අහන ඔබ සමහරට අවුරුදු 50ක් 60ක් මේ මනුස්ස ලෝකේ ගෙවා දාපු කෙනෙක් වෙන්න පුළුවන්. සමහරට අවුරුදු 20 25 තරුණ කෙනෙක් වෙන්න පුළුවන්. සමහර විට
අවුරුදු 5-10 වෙන කුඩා දරුවෙක් වෙන්න පුළුවන්. එතන මේ මොන වයසේ හිටියත් අපි තුල කුසල ඡන්දේ කියන මේ මහානීය ගුණය තියෙනවා නම් අපිට පින රැස් කරගන්න බාධාවක් නැහැ පින්වත්නි. මොකද අපි නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ අපේ කන් දෙක අහනවා. ඒතර අපේ කන් දෙක වාසනාවන්ත වුණා. නිරන්තරයෙන් මේ නික්ලේශී මුනිරජාණන් වහන්සේගේ ගුණය අපේ සවන්පත් වල නිතරම වැටෙනවා. ඒතර ඒක මහා වාසනාවක්. ඒතර මේ බුදු ගුණය ඇහෙද්දී නිරන්තරයෙන් අපේ චිත්ත ප්‍රසාදීම තව තව වර්ධනය කරගන්න ඕන. ඒතර මේ විදිහට චිත්ත ප්‍රසාදීම උපදවගෙන මේ ධර්ම මාර්ගයේ හැසිරෙන ශ්‍රාවකයට බුදුරජාණන් වහන්සේ වදාලා අප්‍රමාදී කෙනෙක් කියලා. ඒතර කම්මැලිකමට යට වෙන්නේ නැතුව ප්‍රමාදයට යට වෙන්නේ නැතුව කුසලයේ වඩන්නම හිතේ තියෙන උනන්දුව වැඩි කරගත්ත ශ්‍රාවකෙක්. පටන්ගත් වීරියෙන් යුක්ත කෙනෙක්. ඒ කියන්නේ අකුසලයට හිත වැටෙන්න නොදී කුසලී තමන්ගේ ජීවිතේ රඳවා ගන්න හිතේ තියෙන බලවත් ආසාව මුල් කරගෙන ඒ ශ්‍රාවකයා උත්සාහවත් කෙනෙක් බවට පත් වෙනවා. වීරිය වඩන ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. ඉතින් ඒක අවස්ථාවකදී නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා මිලිඳු රජුරෝ ස්වාමීනි නාගසේනයන් වහන්සේ මේ නොයෙකුත් කාලයන් ගැන කතා වෙනවා. මේ දීර්ඝ කාලයක් ගෙවිලා තියෙනවා. මේ රජුරු අහනවා ස්වාමීනි මේ කාල කොච්චර තියෙනවද කියලා ඇහුවා. එතකොට මේ රහතන් වහන්සේ වදාළ පින්වත් මහරජ කාල 3ක් තියෙනවා කිව්වා. එකක් තමයි දැන් අපි මේ ජීවත් වෙන වර්තමාන කාලය. එකක් තමයි අතීතයට ගියපු අතීත කාලය. ඊළඟ කාලේ තමයි කිව්ව තාම හට නොගත්ත මේ අනාගත කාලය කියන්නේ. එතකොට අතීත අනාගත වර්තමාන කියන මේ කාල 3ක් තියෙනවා කිව්වා. එතකොට මේ රජුරු හරි බුද්ධිමත්. මේ රජුරු අහනවා එහෙනම් ස්වාමීනි ওই සියලුම කාල තියෙනවද? එතකොට රහතන් වහන්සේ වදාළ මහරජ ඇතැම් කාල තියෙනවා ඇතැම් කාල නැහැ කිව්ව දෙක ගන්න. එතකොට රජුරු අහනවා එහෙනම් ස්වාමීනි මේ තියෙනවා කියන කාලය මොකද්ද? නැති කාලය මොකද්ද? මේ නාගසේන මහරහතන් හරි ලස්සන උත්තරයක් දෙනවා. බලන්න පින්වත්නි මේ රහතන් වහන්සේ වදාළ පින්වත් මහරජ යම් සංස්කාරයක් අතීත වූයේද යම් සංස්කාරයක් අතීතයට ගියාද නැති වී ගියේද නිරුද්ධ වී ගියේද වෙනස්ව ගියේද ඒ කාලේ දැක ගන්න නෑ කිව්වා. ඒ කියන්නේ කාලේ අතීතයට ගිය සංස්කාර දැන් දැක ගන්න නෑ කිව්වා. ඊළඟට වදාලා මහරජ විපාක දෙන යම් ධර්මයක් ඇද්ද? ඊළඟට විපාක ලබා දෙන ස්වභාවයෙන් යුතු දෙයක් ඇද්ද? කියන්නේ අපි යම් දෙයක් සිත කය වචනෙන් කරාට පස්සේ විපාක ලබා දෙනවා අනාගතේ. මේ රහතන් වහන්සේ වදාළ යම් විපාක ලබා දෙන ස්වභාවයෙන් යුතු ධර්මයක් ඇද්ද? යම් ධර්මයක් වෙනත් තැනක ප්‍රතිසන්දිය ලබා දෙද්ද? ඒ කාලේ ඇත කියලා. ඒතර අපි යම් කර්මයක් කරලා මරණින් මත් ගිහිල්ලා තවත් තැනක උපත ලබනවා. ඒතර අපිට කියන්න පුළුවන් අහවල් කාලේ මනුස්ස ලෝකෙන් චුත වුණා. අහවල් කාලේ තව ලෝකෙක ඉපදුණා. ඒතර මෙච්චර කාලයක් ඒ ලෝක ජීවත් වෙලා එතනින් චුත වෙලා අහවල් තැන උපන්න කියලා කාලයක් පනවන්න පුළුවන් කියනවා. මේ හටගත් සත්‍යය. ඊළඟ දේශනා කරනවා මහරජ යම් සත්‍යේ කලුරිය කොට වෙන තැනක ඉපදුනේ නැද්ද? වෙන තැනක ඉපදුනේ නැත්නම් කවුද පින්වත්නි? ඒ රහතන් වහන්සේලා නික්ලේශ උතුමන්. මෙහින් මරණයටපත් වෙලා වෙන තැනක ඉපදුනේ නැද්ද? ඒ බඳු කාලයක් නැහැ කියනවා. ඒතර පිරිණිවි ගියාට පස්සේ ආයි සත්‍ය උපතක් කරා යන්නේ නැහැ. ඊළඟ දේශනා කරනවා යම් සත්‍යෙක් පිරිණිවම් පෑවද ඒ කාලේ නැත. පිරිණිවි ගිය නිසා. ඒතර බලන්න මේ කාරණා අපි තේරුම් ගන්න ඕන විදිහ අපි මේ ජීවත් වෙන වර්තමාන පින්වත්නි තව සුළු මොහොතක් යද්දී කොහාටද හිත වෙන්නේ? අතීත කාලය කියලා තමයි හඳුන්වන්න පුළුවන්. ඒතර අපි කතා කරනවා කියන්න වෙන්නේ මම අහවල් දවසේ දවල් කාලේ මේ වෙලාවට ධර්මයේ ශ්‍රවණය කරමින් හිටියේ. හැබැයි අතීත කාලේ. හැබැයි මේ අතීත කාලේ අපි අහපු ධර්මයේ තුල අපි දක්ෂ වෙලා අපේ ජීවිතේට දරාගත දහම් කරුණක් තිබ්බොත් අපේ ජීවිතේට සතුටින් පුරුදු කරන ධර්ම කාරණයක් අපි අල්ලගත්තොත් අපේ ජීවිතය අලුතෙන් රැස් කරගත්තොත් ඒක තමයි පින්වත්නි එහෙනම් අනාගතයේදී රැකවරණය පිහිට අපේ ජීවිතේට ශක්තිය බවට පත් වෙන. ඉතින් ඒ හින්දා මේ රහතන් වහන්සේලා මේ දහම් කරුණු විග්‍රහ කරේ හරියම කරුණාවෙන්.
මොකද නොයෙකුත් මතවාදවල, දෘෂ්ටිවල, නොයෙකුත් ප්‍රශ්නවල හිර වෙලා ගිය මේ ලෝක සත්වයට මේ අවුල් වලින් මිදිලා මේ වාදයන්ගෙන් එළියට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිදහසේ පිරිසිදු මනසකින්, නිර්වුල් මනසකින් තේරුම් ගන්න පහසුවක් ඇති කරලා දෙන්න. ඉතින් මේ මිලිඳු රජුරු අහනවා මේ රහතන් වහන්සේගෙන්, ස්වාමීනි අතීත කාලේ මුල මොකක්ද කියලා අහනවා. අපි දැන් අතීතයේ මේ දේවල් වුණා කියලා කතා කරනවා. ඔය අතීත කාලේ මුල මොකක්ද කියලා වදාළ මහරජ අතීත කාලේ මුල තමයි කිව්ව අවිද්‍යාව කියලා කියන්නේ. අවිද්‍යාව කිව්වේ චතුරාර්ය සත්‍ය ධර්මය දන්නේ නැතිකම. ඒතර යම් කාලයකද මේ චතුරාර්ය සත්‍ය ධර්මය නොදන්නාකම හටගත්තේ. එදා තමයි කිව්ව අතීත කාලේ මුල. ඒතර ඒක අපිට අවුරුදු කෝටි ගාණක්, කෝටි ලක්ෂයක්ද කියලා වසර වලින් කියන්න පුළුවන් කමක් නැහැ. අති දීර්ඝ කාලයක්. ඒතර අපි තේරුම් ගන්න ඕනේ කොහොමද? අතීත කාලේ මුල තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ නොදන්නාකම නම් වූ අවිද්‍යාව. ඊළඟට රහතන් වහන්සේ ගන්න ස්වාමීනි වර්තමාන කාලේ මුල මොකක්ද? මහරජ වර්තමාන කාලේ මුලත් අවිද්‍යාවමයි කිව්වා. අහනවා ස්වාමීනි අනාගත කාලේ මුල මොකක්ද? උත්තර දෙනවා මේ රහතන් වහන්සේ මහරජ අනාගත කාලේ මුලත් අවිද්‍යාවමයි කිව්වා. එහෙනම් බලන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ නොදන්නාකම නිසා සත්‍ය අතීතයේදීත් මුලා වුණා. වර්තමානයේදීත් මුලා වෙනවා. ඒ විදිහටම අනාගත කාලයේදීත් මුලාවටපත් වෙනවා. හැබැයි මේ බුදුරජාණන් වහන්සේ ගැන චිත්තප්‍රසාදී උපදවගෙන භාග්‍යතුන් වහන්සේ ලෝකේ වෙන කිසිවෙක් අවබෝධ නොකළ මේ නික්ලේශී ධමයක් අවබෝධ කරානේ කියලා චිත්තප්‍රසාදී උපදව ගන්න ශ්‍රාවකයට පුළුවන්කම තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ ආත්මභාව 7කින් අචල ප්‍රසාදයට පත්වුණු ශ්‍රාවකයට ආත්මභාව 7කින් මේ අවුලෙන් නිදහස් වෙනවා කිව්වා. එහෙනම් බලන්න මේ ශ්‍රද්ධාව කියන සම්පත්තියේ තියෙන ආනුභාවය. ඉතින් ඒ හින්දා මේ රහතන් වහන්සේලා මේ පැහැදිලි කරන කරුණු ගැන අපිට නිතර අධ්‍යයනය කරන්න ඕනේ. මොකද ඒ තුලින් අපේ ජීවිතයේ තියෙන ගැටලු තැන්, අපේ ජීවිතයේ තියෙන ආරවුල් විසඳ ගන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් දේශනා කළේ අවිජ්ජාය නියුතෝ ලෝකෝ. මේ සියලු සත්වෝ මේ අවුදු අඳුරින් තමයි වැහිලා ඉන්නේ. වේවිච්ඡා පමාදාන අපකාසති. මසුරුකමත් ප්‍රමාදයක් හින්දා ඒක නොදන්නේ නැහැ කිව්වා. ඒතර බලන්න අපි මුලින් කතා කරා මේ කම්මැලිකම ගැන. ප්‍රමාදය ගැන. ඒතර බලන්න මේ ප්‍රමාද වෙන ගතිය හින්දා ඊළඟට මසුරුකම හින්දා Tamanට තියෙන පුංචි දෙයක් වුණත් ඒකට ඇල්ල තමයි බොහෝ සත්ත්වෝ වාසය කරන්නේ. ඒතර මසුරුකමයි ප්‍රමාදයයි තියෙන හින්දා මේ අවිද්‍යාවකින් වැහිලා ඉන්නවා කියලා ලෝක සත්‍යයට තේරෙන්නේ නැහැ කියන. වැටහෙන්නේ නැහැ කියන. ඊළඟ බුදුරජාණන් දේශනා කරනවා චප්පාබිලේපනම් බ්‍රහමි දුක්ඛම සමහබ්බය. මේ සත්‍යව විලාගෙන තියෙන දේ තමයි කිව්වා තණ්හාව. ඒ හින්දා දුක නම් වූ මහා බියකින් වෙලිලා ඉන්නවා කියෝ මේ සත්‍ය. එහෙනම් බලන්න ඒ සියලු කාරණාවලට මුල් වෙච්ච දෙයක් තමයි එහෙනම් මේ ප්‍රමාදය කියන එක. බලන්න එහෙනම් ප්‍රමාද නැති, කම්මැලි නැති ජීවිතයක් උපදව ගන්න අපිට ඊටාම මේ සූත්‍රය වැදගත් වෙනවා. අද දවසේ අපි ඉගෙන ගන්න සූදානම් වෙන්න පින්වත් ඊටාම ලස්සන දේශනාවක්. ඔබ මේ දේශනාව නොඑක්වර ශ්‍රවණය කළා තියෙනවා. මේ දේශනාව සඳහන් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි ග්‍රන්ථ රත්නයේ. මේ දේශනාවේ නම තමයි මහා ධම්ම සමාදාන සූත්‍රය. යහපත් අයහපත් ධර්මයන් සමාදන් වීම ගැන බුදුරජාණන් වහන්සේ විස්තර වශයෙන් වදාළ හරීම ලස්සන දේශනාවක්. ඒතර මේ දේශනාව ආරම්භ කරන්න කලින් මේ දේශනාවේ අපූර්ව සිද්ධියක් තියෙනවා. පොතපතේ සඳහන් වෙනවා දවසක් දක්ඛින ප්‍රදේශයේ හස්තිභෝග කියන ජනපදයක් තිබුණා. මේ ජනපදයේ තිබුණ පංගුර කියන විහාරේ දවසක් එක්තරා තරුණ භික්ෂුන් වහන්සේ නමක් මෙන්න මේ කියන මහා ධම්ම සමාදානයේ සූත්‍රය සජ්ජායනා කරමින් හිටියා. ඒතර මේ පද අර්ථ ඇතුව ඊටාම මිහිරට මේ තරුණ භික්ෂුව මේ මහා ධම්ම සමාදාන සූත්‍රය සජ්ජායනා කරනවා. ඒතර මේ සූත්‍රය සජ්ජායනා කරද්දී පින්වත්නි
මේක අහගෙන හිටියා මේ විහාරි දානශාලාව ඉස්සරහා තියෙන පංගුර කියන වෘක්ෂයේ හිටපු දේවතාව. මේ දේවතාව මේ මහා ධම්ම සමාදාන සූත්‍රය අහගෙන ඉඳලා ඒක ඉවරනාට පස්සේ සාදුකාර දුන්නා. ඒතර මේ භික්ෂුව ඇහුවා මේ කවුද ඒ සාදුකාර දුන්නේ? ඒතර මේ දෙවියා කියනවා පින්වත් භික්ෂුව මම මේ පංගුර කියන වෘක්ෂයේ අධිග්‍රහිත දේවතාව. මම මේ ධර්මයට හිත පැහැදිලා මේ සාදුකාර දුන්නේ කිව්වා. එතකොට මේ දෙවියා කියනවා පින්වත් භික්ෂුව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ යම් කලෙකදී ওই සූත්‍රේ වදාළද ඒ වගේමයි දැන් මම මේ සූත්‍රය ශ්‍රවණය කළාද මේ සූත්‍රයේ එක වචනයක්වත් වෙනසක් නැහැ කිව්වා. එතකොට මේ භික්ෂුන් වහන්සේ ඇහුවා පින්වත් දෙවිය ඔබ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් ওই සූත්‍ර දේශනාව ඔබගේ කන් වලින් ඇහුවද? එතකොට මේ දෙවියා උත්තර දෙනවා පින්වත්නි බලන්න. ඕ භික්ෂුව භාගතුන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දී මම අහන්න වාසනාවන්ත වුණා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ සවැත් නුවරදී මේ දේශනාව දේශනා කරද්දී මමත් ගියා කිව්වා අහන්න. එතකොට මහේශාක්‍ය දෙවිවරු වෙද්දී මම ගොඩාක් ඈතට ගිහිල්ලා ගොඩාක් ඈතට වෙලා මේ දේශනාව අහගෙන හිටියේ කිව්වා. කිව්වා මගේ මේ කනමුල කියපු දෙයක් වගේ මට ඒක සිහි කරන්න පුළුවන් කිව්වා. එතකොට බලන්න මේ භික්ෂුව අහනවා පින්වත් දෙවිය ඔබ මාර්ගඵල ලැබුවද? ඔබ ධර්මය අවබෝධ කරාද කියලා. එතකොටම පින්වත් මේ දෙවියා නොපෙනී ගියා කියන. ඒතර කතාවේ සඳහන් වෙනවා මේ දෙවියා සෝතාපන්න ඵලයට පත් වෙලා හිටියේ කියලා. ඒතර මේ සත්පුරුෂයෝ කවදාවත් තමන්ව හුවා දක්වන්න මේ ධර්මයේ පාවිච්චි කරන්නේ නැහැ. ඒතර තමන් තුළ තියෙන ගුණය තමා තුළ නිදානයක් වගේ ආරක්ෂා කරන් ඉන්න. මොකද තමා තුළ පිහිටුවාගත්ත ගුණයක් තියෙන කෙනාට ඒක ලෝකයට අඩගගා කියන්න උවමනාවක් වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මේ මහා ධම්ම සමාදානේ හරීම අසිරිමත් දේශනාවක්. අපේ ජීවිතේට විශාල රැකවරණයක්. අපි පුරුදු කරගත යුත්තේ මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ හරීම සරලව විස්තර වශයෙන් අපිට කියලා දෙනවා. ඉතින් මේ කාලේ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියේ පින්වත්නි සවැත් නුවර ජේතවනාරාමේ. බුදුරජාණන් වහන්සේ පින්නත් වහණෙනි කියලා ස්වාමීන් වහන්සේලාට ආමන්ත්‍රණය කළා. ආමන්ත්‍රණය කළා බුදුරජාණන් දේශනා කරන මේ විදිහට. බලන්න පින්වත් මහණෙනි මේ ලෝක සත්‍යය තුළ බොහෝ විට තියෙන්නේ. ලෝක සත්‍යය තුළ බහුල වශයෙන් තියෙන මේ වගේ කැමැත්තක්. කොහොම එකක්ද? මේ විදිහේ ආසාවක්. මේ විදිහේ බලාපොරොත්තුවක්. අනිත් ඇත්තෙන්ම අපේ මේ තියෙන කරදර, කම්කටොළු, පීඩාවන් නැති වෙලා යනවනම් අපිට මේ එන දුක් දෝමනස්යන් නැති වෙලා යනවනම් ඊළඟට ප්‍රියමනාප යහපත් දේවල් දියුණු වෙනවනම් මෙන්න මෙහෙම අපේක්ෂාවක් තියෙන කියන. මොකද අපේක්ෂාව මේ තියෙන දුක් දෝමනස් කඳුලැලි ඊළඟට සෝසුසුම් නැති වෙලා ගිහිල්ලා ප්‍රියමනාප දේවල් වැඩි වෙලා සතුට සෝමනස අනේ අපගේ වැඩි වෙනවා නම් කොච්චර හොඳද කියලා අපේක්ෂාවක් තියෙනවා කියන. හැබැයි බුදුරජාණන් දේශනා කරනවා පින්වත් මහණේ ඒ වුණාට ලෝක සත්‍ය තුළ ඉබඳු කැමැත්තක් තිබුණත් මේ ප්‍රේමනාව දෙයට ආසාවක් තිබුණත් පින්වත් මහණෙනි එබඳු බලාපොරොත්තුවක් තිබුණත් වැඩි වෙන්නේම දුක් කරදර කම්කටොළුමයි කියන. බලන්නේ මේ ලෝකේ ස්වභාවය. සතුට සැනසෙල්ල නැති වෙන එකමයි වැඩිපුර වෙන්නේ කියන. දැන් ඔබේ ජීවිතය ඔබ කල්පනා කරලා බලන්න සතුටින් හිටපු කාලෙද වැඩි දුකින් හිටිය කාලෙද? අපි දැන් කාලය ගැනත් කතා කරා. ඒතර බලන්න ඔබ අතීත කාලේ සිහි කරලා ඔබට මතක් කරන්න පුරුවන් තරම් දුර හිතලා මම ගොඩාක් හිටියේ සතුටින්ද දුකින්ද? මම ගොඩාක් හිටියේ ප්‍රියමනාප දේවල් එක්කද අප්‍රියමනාප දේවල් එක්කද? ඒතර එහෙම සිහි කරද්දී ඔබටම තමා තුළින් මේ කරුණ ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. ඒතර බලන්න මේ ධර්මය ඕපනායකයි. කා තුළින්ද බලන්න කිව්වේ? අපේ ජීවිතය තුළින්මයි බලන්න කියලා බුදුරජාණන් දේශනා කළේ. ඉතින් බුදුරජාණන් දේශනා කරනවා පින්වත් මහණෙනි ඒකට හේතුව මොකද්ද? මේ ලෝක සත්‍යය සතුට සැනසෙල්ලම පතපත ඉන්නවා. හැබැයි දුක කනගාටුව සෝසුසුම්මයි වර්ධනය වෙන්නේ.
බුදුරජාණන් වහන්සේ මේ ඇහුවට පස්සේ කියනවා මේ භික්ෂුන් වහන්සේලා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ භාග්‍යතුන් වහන්සේම මනාකොට දන්නාසේ. භාග්‍යතුන් වහන්සේ තමයි භාග්‍යතුන් වහන්සේ තුලින් තමයි මේ ධර්මයේ හටගත්තේ. ඉතින් එහෙනම් මේ කාරණේ භාගවත් බුදුරජාණන් වහන්සේටම වැටහෙනසේක්වා. අපි බුදුරජාණන් වහන්සේගෙන් අහලා මේ කරුණ දරා ගන්නම් කියලා උත්තර දෙනවා. ඒ වෙලාවේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදලා පින්වත් මහණේ හොඳයි මම කියලා දෙන්නම් කියලා මේ දේශනාව කියලා දෙනවා. මුලින්ම බුදුරජාණන් දේශනා කරන පින්වත් මහණෙනි මේ ලෝකේ අසුතවත් පුතඥයෙක් කියනවා. ඒ කියන්නේ ශ්‍රවණයෙන් ලබාගත යුතු උතුම්ම දේ ලබාගෙන නැහැ. අසුතවත්. ඕ ආර්යයන් වහන්සේලව අඳුරන්නේ. ඊළඟට ආර්ය ධර්මයේ තේරුම් ගන්න දක්ෂත් නැහැ. ආර්ය ධර්මයේ හික්මිලත් නැහැ. ඊළඟට සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ මේ අසුතවත් පුතඥයා සත්පුරුෂයන්ව දන්නෙත් නැහැ කියලා. මේ ලෝකේ යහපත කියලා දෙන කුසලයේ යොදවන සත්පුරුෂයන්ව දන්නේ නැහැ කියලා. ඒතර බලන්න සත්පුරුෂයන්ව දන්නේ නැත්නම් ආර්යයන් වහන්සේලාව අඳුරන්නේ නැත්නම් අපේ ජීවිතේට විශාල අනතුරක් තියෙනවා. මොකද්ද? අපි පුරුදු කළ යුත්තේ නොකළ යුත්තේ දැනගන්න විදිහක් ඇත්තේ නැහැ. මොකද අපි දහම් කාරණා අහගන්නේ කල්යාණ මිත්‍රයන්ගේ සත්පුරුෂයන්ගේ. ඒතර මේ සත්පුරුෂ ඇසුර නැති කෙනෙකුට පින්වත්නි මේ ධර්මයේ අහන දුර්ලභ වාසනාව හිමි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මේ අසුතවත් කෙනා ආර්යයන් වහන්සේලව දන්නෙත් නැහැ. සත්පුරුෂයන්ව දන්නෙත් නැහැ. ඊළඟට සත්පුරුෂ ධර්මයක හික්මෙන්නෙත් නැහැ. සත්පුරුෂ ධර්මයක පුරුදු පුහුණු වෙන්නෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණි ඒකින්ද මේ අසුතවත් පුතඥයා පුරුදු කළ යුත්තේ මොකද්ද කියලා දන්නේ නැහැ කියනවා ජීවිතේ. ඊළඟට ඇසුරු කළ යුත්තේ මොන වගේ දෙයක්ද කියලා දන්නේ නැහැ කිව්වා. ඇසුරු නොකළ යුත්තේ මොනවද? පුරුදු නොකළ යුත්තේ මොනවද කියලා දන්නේ නැහැ කිව්වා. මොකද හේතුව? සත්පුරුෂය ඇසුරු කරලා නැහැ. සත්පුරුෂයන්ගේ ධර්මය ඇසුරු කරලා නැහැ. ඊළඟ බුදුරජාන් දේශනා කරනවා මේ අසුතවත් කෙනා පුරුදු කළ යුතු දන්නෙත් නැති හින්දා පුරුදු නොකළ යුතු දේ දන්නෙත් නැති හින්දා ඊළඟට ඇසුරු කළ යුතු කෙනාව දන්නෙත් නැති නිසා ඇසුරු නොකළ යුතු කෙනාව දන්නෙත් නැති හින්දා ඒ කෙනා පුරුදු නොකළ යුතු දේවල් පුරුදු කරනවා කියන. ඇසුරු නොකළ යුතු දේවල් ඇසුරු කරනවා කියන. ඊළඟට පුරුදු කළ යුතු දේවල් පුරුදු කරන්නේ නැහැ කියන. ඇසුරු කළ යුතු අයව ඇසුරු කරන්නේ නැහැ කියන. බලන්න මේ විදිහට ජීවිතයට උදා කරගන්න තියෙන යහපත අර පුද්ගලයාගෙන් බැහැර වෙලා යනවා කියන. මොකද මේ සත්පුරුෂ දර්ශනය සත්පුරුෂ ඇසුර නැතිකම හින්දා. එතර බුදුරජාන් දේශනා කරනවා එතකොට පින්වත් මහණෙනි පුරුදු නොකළ යුතු දේ පුරුදු කරන පුරුදු කළ යුතු දේවල් පුරුදු නොකරන ඇසුරු නොකළ යුතු අයව ඇසුරු කරන මේ පුද්ගලයාගේ ජීවිතේ මෙන්න මෙච්චරයි කියන සිද්ධ වෙන්නේ. මොකද්ද? දුක් කරදර කම් කටොළු පීඩා සෝසුතුම් මේ ඔක්කොම මොකද වෙන්නේ? ටිකෙන් ටික වැඩි වෙන්න පටන් ගන්නවා කියන. දැන් පතපතා ඉන්නේ මොකද්ද? සැප සතුට තමයි පතන්නේ. හැබැයි සත්පුරුෂ ඇසුර නැති අවාසනාව නිසා මොකද වෙන්නේ? දුක්ඛ දෝමනස්මයන් වර්ධනය වෙවි යනවා. සැප සතුට සෝමනසේ පුද්ගලයාගෙන් ඈතට ඉවත් වෙලා යනවා. ඒකට හේතුව මොකද්ද? පින්වත් මහණෙනි අන්ධ බාල පුතඥයින්ට සිද්ධ වෙන්නේ ඔච්චර තමයි කිව්වා. ඔයිට වඩා අර්ථයක් ජීවිතේ උපදව ගන්න හම්බෙන්නේ නැහැ කියන. දැන් බලන්න එක අවස්ථාවකදී එක්තරා දෙවිවරු පිරිසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියා හිටියා ස්වාමීනි සබ්බිරේව සමාසේත ස්වාමීනි යම් කෙනෙක් ඇසුරු කරනවා නම් සත්පුරුෂෝ එක්කම ඉන්න ඕනේ කිව්වා. සබ්බි කුබ්බේත සන්තව ස්වාමීනි යාළු වෙනවා නම් ලෝකෙ කෙනෙක් එක්ක සත්පුරුෂෝ එක්කම යාළු වෙන්න කියලා. බලන්න මේ දෙවිවරු බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ගාථා වලින් කියනවා මේ සත්පුරුෂෝ ගැන. සතං සද්ධාම මඤ්ඤාය සත්පුරුෂයන්ගේ සද්ධර්මයේ දැනගත්ත කෙනාට සෙය්‍යෝ හෝති නපාපියෝ. මේ දෙවිවරු කියන ස්වාමීනි සත්පුරුෂෝ එක්කම ඉන්නත් ඕනේ. සත්පුරුෂෝ එක්කම යාළු වෙන්නත් ඕනේ. සත්පුරුෂයන්ගේ ධර්මයේ යම් කෙනෙක් දැනගත්තොත් ඒ අයට පිරිහීමක් නම් වෙන්නේ නැහැ කිව්වා. දියුණුවක්මයි ජීවිතේට ඇති වෙන්නේ කිව්වා. ඊළඟ තව දෙවි කෙනෙක් කියනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ
සබ්බි රේව සමාසීත. සබ්බි කුබ්බීත සන්තං. ස්වාමීනි සත්පුරුෂය එක්කම ඉන්න ඕනි. සත්පුරුෂය එක්කම යාළු වෙන්න ඕනි. සතං සද්ධම්ම මඤ්ඤාය. යම් කෙනෙක් සත්පුරුෂයන්ගේ ධර්මයේ දැනගත්තොත් පඤ්ඤා ලබ්බති නාඤ්‍යතෝති. ඒ ධර්මයේ තුලින්මයි කිව්වා ප්‍රඥාව වැඩෙන්නේ. ඊළඟ දේශනා කරන ස්වාමීනි සත්පුරුෂ ඇසුරේ ඉන්න කෙනා ධර්මයේ දැනගත්ත කෙනාට මේ ලෝකේ ඉන්න සූක වෙන ජනතාව මැද ඒ කෙනාට ශෝකයක් නැතුව ඉන්න පුළුවන් කියන. ඒතර බලන්න මේ සූත්‍රය කියවෙනවා ශෝක වැළපීම් දුක් දුම්නස් නැතුව ඉන්න කැමති. හැබැයි අසුතුවත් කෙනා පුරුදු කළ යුත්ත ඇසුරු කළ යුත්ත දන්නේ නැති හින්දා ආයමත් ශෝකේ වැඩි වෙන දේවල්මයි ජීවිතේට රැස් වෙන්නේ. ඒතර මේ දෙවරු කියා හිටිය ස්වාමීනි සත්පුරුෂව ඇසුරු කරමින් ධර්මයේ දැනගත්ත කෙනාට මේ ශෝක කරන ජනතාව මැද ශෝකයක් නැතුව ඉන්න පුළුවන් කියලා. ඊළඟට ඥාතීන් මැද බබලන්න පටන් ගන්නවා කිව්ව මේ සත්පුරුෂ ඇසුරින් ධර්මයේ ශ්‍රවණය කරන කෙනා. ඊළඟට මේ දෙවරු කියනවා ස්වාමීනි සත්පුරුෂ ඇසුරින් ධර්මය අහන කෙනා දෙවියන් අතර යනවා කිව්වා. ඒතර මේ දෙවියන් අතර ගිය දෙවරු දකිනවා තමන් මේ සත්පුරුෂ ධර්මයක් දියුණු කරලා මේ තමන්ගේ ජීවිතය දිව්‍යත්වයේ කරා ගෙනාපු ආකාරය. ඉතින් ඒ හින්දා මේ සූත්‍ර දේශනා එකකට එකක් සම්බන්ධයි. ඒතර බලන්න බුදුරජාන් දේශනා කරනවා ඊළඟට පින්වත් මහණෙනි ආර්ය ශ්‍රාවකෙක් ඉන්නවා. මේ ආර්ය ශ්‍රාවකගේ ස්වභාවය මේකයි. ආර්යයන් වහන්සේලා දන්නවා. කවුද මේ ධර්මයේ කියලා දෙන උතුමන් කියලා දන්නවා කියනවා. අවබෝධයක් තියෙනවා. ඊළඟට ආර්ය ධර්මයේ තේරුම් ගන්නත් දක්ෂයි. ඒ ධර්මයේ සීල, සමාධි, ප්‍රඥා වශයෙන් ජීවිතේ හික්මව ගන්නවා කියන. ඊළඟට සත්පුරුෂයන්ව දන්නවා. සත්පුරුෂයන්ගේ ධර්මයේ තේරුම් අරගෙන ඒ ධර්මයේ හික්මෙන්න පටන් ගන්නවා කියන. ඒතර මේ සුතවත් ආර්ය ශ්‍රාවකයා මේ කන් දෙකේ ප්‍රයෝජනෙ ලබාගෙන ධර්මය අහපු කෙනෙක්. සත්පුරුෂයෝ දන්න කෙනෙක්. ඒ හින්දා මොකද කරන්නේ? පුරුදු කළ යුතු දේ දන්නවා. පුරුදු නොකළ යුතු දේ දන්නවා. ඇසුරු කළ යුතු කෙනාවත් දන්නවා. ඇසුරු නොකළ යුතු කෙනාවත් දන්නවා. ඉතින් ඒ හින්දා මොකද කරන්නේ මේ සත්පුරුෂයා මේ ආර්ය ශ්‍රාවකයා පුරුදු කළ යුතු දේවල් විතරයි පුරුදු කරන්නේ. ඇසුරු කළ යුතු අය විතරයි ඇසුරු කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා පින්වත් මහණෙනි මේ සත්පුරුෂයා හරි මගේ යන හින්දා ආර්ය ශ්‍රාවකයා මේ හරි මගේ ගමන් කරන හින්දා මේ පුද්ගලයා තුළ තියෙන දුක් කරදර කම්කටොළු පීඩා මේ ඔක්කොම ටික නැති වෙලා යනවා කියනවා. සැපේ සතුට සොම්නස ටිකෙන් ටික වර්ධනය වෙන්න පටන් ගන්නවා කියනවා. දැන් එක අවස්ථාවක හරි අපූර්ව කතාවක් තියෙනවා පීතවත්තු වල. එක්තරා අවස්ථාවක රහතන් වහන්සේට හම්බෙනවා විමාන ප්‍රේතයෙක්. ඉතින් මේ රහතන් වහන්සේ බලා ඉන්නවා මේ ප්‍රේතයා දවල් කාලේ ඊටාම් දුකටපත් වෙනවා. දවල් කාලේ ඇඟේ ලී හලාගෙන මස් තනින් තන විසිරුවගෙන මහා දුකකින් කෑ ගහමින් වාසය කරනවා. හැබැයි රාත්‍රියට දිව්‍ය වූ සැප සම්පත් පහළ වෙලා හරීම සනීපෙට මේ විමාන ප්‍රේතය ඉන්නවා. එතන මේ රහතන් වහන්සේ මේ ප්‍රේතයා ළඟට ගිහිල්ලා අහනවා භවත ඔබගේ මේ කර්ම විපාකේ හරිම පුදුම එකක්. ඔබ දිව්‍ය මල් මාලා දාගෙන සලපිලි දාගෙන රාත්‍රී කාලයේදී බොහෝම සැපසේ ඉන්නවා. හැබැයි දවල් කාලේ ඔබ ගොඩාක් දුක් අනුභව කරමින් දුකසේ වාසය කරනවා. මේකට හේතුව මොකද්ද? ඔබ මොන වගේ කර්මයක්ද රැස් කරේ කියලා ඇහුවා. ඒතර බලන්න පින්වත්නි මේ ප්‍රේතයා උත්තර දෙන ස්වාමීනි මම රජගහනුවර හිටිය මුව වැද්දෙක් කිව්වා. මුවන් මරලා ජීවත් වෙන කෙනෙක්. ඒතර මගේ ජීවිතේ මට තිබුණේ මේ සත්තු මරණ හැටි, සත්තුන්ට වද දෙන හැටි, ළඟට සත්තුන්ගේ මස් කපාගෙන විකුණලා ජීවිතය ගවන හැටි ඔය වගේ කල්පනා ටිකක් කිව්ව මට තිබුණේ. ඒතර ජීවිතේ මුව වැද්දේ කල්පනා කරන්නේ එතකොට ඒ තමන්ගේ වෘත්තියට අදාළ දේවල්. එතකොට මේ වැද්ද කියන ස්වාමීනි හැබැයි මට හිටියා තෙරුවන් සරණගේ ඊටාම ශ්‍රද්ධාවන්ත යාළුවෙක්. උපාසක කෙනෙක් හිටිය යාළුවෙක්. ඉතින් මේ ශ්‍රද්ධාවන්ත උපාසකයා හරීම දුකින් හිටියේ මම මේ සත්තු මරණ එක ගැන.
මට නිතර අවවාද කරා ස්වාමීනි මේකෙන් වළකින්න. ඔබ බොහෝ කල් අයහපත පිණිස පවතින අකුසල් ඔය තුලින් රැස් කරන්න කියලා මට අවවාද කරා. ඒ වුණාට ස්වාමීනි මට මේක නවත්ත ගන්න බැරි වුණා කියලා. ඊළඟට මේ ප්‍රේතයා කියනවා ස්වාමීනි එක දවසක මේ උපාසක මහත්තයා මට කිව්වා මෙහෙම එකක්. පින්වත ඔබ දැන් දවල්ටත් මුවන් මරනවා. රාත්‍රියටත් මුවන් මරනවා. අඩු ගානේ ඔබගේ රාත්‍රියටවත් ඔබගේ සංවරයක් වේවා. අඩු ගානේ රාත්‍රියවත් මේ මුවන් මරණයකින් වැළකීලා ඉඳපන් කියලා මට බැරිම තැන අවවාද කරා කිව්වා. එතකොට පින්වත්නි මේ ප්‍රේතයා කියන ස්වාමීනි මම ඊට පස්සේ මොකද කරේ? දවල් කාලේ සත්තු මැරුවා. හැබැයි රාත්‍රියට සත්තු මරණයකින් වැළකීලා හිටියා. රාත්‍රියට සිල්වත් ඉන්න. ස්වාමීනි ඒ විදිහට කරපු කර්මයේ විපාකي තමයි කිව්වේ මේක. මම රාත්‍රී කාලේ දිව්‍ය සැප අනුභව කරනවා. හැබැයි ස්වාමීනි දවාලි ඉරේලි වැටුණ ගමන් දඩයන් බල්ලෝ ඇවිල්ලා මගේ ශරීරය කීතු කරලා කන්න පටන් ගන්නවා කියන. බද්ධ වෛරෙන් මගේ පිටිපස්සෙන් පන්නගෙන ඉන්න පටන් ගන්නවා කිව්වා. ඒතර බලන්න පින්වත්නි මේ කර්මය වඳ බෑප එකක් නෙවෙයි. අපි යම් විදිහකට රැස් කරන්නේ ඒ විදිහට විපාකේ අපේ පිටිපස්සෙන් ගමන් කරගෙන එනවා. ඉතින් බලන්න එතකොට අර සීල සංවරය පුරුදු කරගත්තා නම් දවස පුරාම දෙවියන් සමානව සැප විඳින්න පුළුවන්කම තිබිච්ච මිනිස්සෙක්. හැබැයි සත්පුරුෂයා හම්බ වුණා. සත්පුරුෂයාගෙන් ධර්මාවාදී ලැබුවා. බලන්න අවාසනාව. ඒක හරියට පිළිපැද ගන්න තරම් වාසනාවක් තිබුණේ නැහැ. ඉතින් ඒ හින්දා බුදුරජාන් දේශනා කළා මේ ජීවිතේ අපේ ජීවිතේට යහපත අයහපත ඇති වෙන සමාදන් වීම කීපයක් තියෙනවා කිව්වා. බුදුරජාන් දේශනා කරනවා පින්වත් මහණෙනි පළවෙනි එක තමයි කිව්වා මෙලවදී සැප ලැබෙන පරලොවදී දුක් ලැබෙන දේවල් වල සමාදන් වීමක් තියෙනවා කිව්වා. මොකද්ද පළවෙනි එක? මෙලවදී සැප ලැබෙනවා. හැබැයි පරලොවදී දුක් විඳින්න වෙනවා. දෙවෙනි එක තමයි පින්වත් මහණෙනි මෙලොවදී දුක් ලැබෙනවා. පරලොවදී දුක් ලැබෙනවා. දෙකේදිම දුක. තුන්වෙනි එක තමයි පින්වත් මහණෙනි මෙලොවදී දුක් ලැබෙන පරලොවදී සැප ලැබෙන දේවල් වල සමාදන් වීමක් තියෙනවා. හතරවෙනි එක තමයි මෙලොවදී සැප ලැබෙන පරලොවදී සැප ලැබෙන දේවල් වල සමාදන් වීමක් තියෙනවා. ඒතකොට කාරණා හතරයි. අපේ ජීවිතේට සමාදන් වෙන්න පුළුවන් ආකාර හතරයි. ඒතර මේක තමයි ලෝකේ තියෙන සමාදන් වීම ටික. බුදුරජාණන් දේශනා කරනවා පින්වත් මහණෙනි දැන් ওই මෙලොවදී දුක් ලැබෙන පරලොවදී දුක් ලැබෙන සමාදන් වීමක් තියෙනව නේද කියලා අහනවා. එහෙම කියලා උත්තර දෙනවා. ඒ ගැන අවිද්‍යාව තුල ඉන්න අසුතත් පුතත්ජනයට කිසිම තේරුමක් නැහැ කියනවා. අපි කතා කරා මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ නොදන්න සත්පුරුෂෝ ඇසුර නොකරපු මේ අසුතත් පුතත්ජනයට මෙලවදිත් මේ දේවල් තුලින් මට දුක් ලැබෙනවා. පරලොවදිත් දුකමයි ලැබෙන්නේ කියලා තේරුමක් නැහැ කියනවා. අවබෝධයක් නැහැ කියනවා. ඒ හින්දා මේ දේවල් සමාදන් වීමෙන් මේ ජීවිතේ ඊළඟ ජීවිතේදී දෙකේදිම දුක් ලැබෙනවා කියලා තේරුමක් නැති හින්දා ඒ පුරුදු නොකළ යුතු දේම පුරුදු කරනවා කියනවා. ඒක අත්හරින්නේ නැහැ කියනවා. ඒක අත් නොහරිනකොට පුරුදු නොකළ යුතු දේ පුරුදු කරද්දී අර කලින් කිව්වා වගේ දුක් කරදර දුක් දුම්නස් සුසුම් මෙලීම් ඒ ටිකම වර්ධනය වෙනවා කියනවා. ඒතර බලන්න මේ සිත සංසිඳීමේ ධර්මය අහලා ඒ දහම් කරුණු මතක තියාගන්න එකේ තියෙන වටිනාකම. ඒතර යම් කෙනෙකුට පුළුවන් නම් මෙන්න මේ කාරණා අපිට බොහෝ මතක තියාගන්න අමාරු වෙන්න පුළුවන්. එක කරුණක් මතක තියාගෙන මේ සත්පුරුෂ ඇසුරෙන් මට මොනවද ගන්න තියෙන්නේ? ඒතර මෙච්චර කාලයකට මං සත්පුරුෂ ඇසුරු කරලා බණ අහලා මොනවද මගේ ජීවිතේට අරන් තියෙන්නේ කියලා කල්පනා කරලා බලන්න ඕනේ. ඒතර මේ හිත කලම්බ ගන්න නැතුව මේ ධර්මයේ පුරුදු කර ගැනීමේ වටිනාකම ගැන දවසක් බුදුරජාණන් වහන්සේ ලස්සන ජාතක කතාවක් දේශනා කරනවා. මේ ජාතකයේ නම තමයි අනබිරත ජාතකය. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ඉන්න කාලේ එක්තරා බ්‍රාහ්මණ කුමාරයෙක් හිටියා.
හොඳට මේ ත්‍රිවේදය කටපාඩම් කරලා. දරාගෙන කටපාඩමින් කියන්නත් පුළුවන් අනිත් අයටත් මේ තමන් දරාගත්ත ත්‍රිවේදය උගන්වනවා. එතකොට පස්සේ කාලෙකදී මේ ත්‍රිවේදය දරාගත්ත මේ බ්‍රාහ්මණ කුමාරයා විවාහයක් කරගත්ත කියන. එතකොට විවාහයක් කරගෙන මේ පුද්ගලයා මොකද කරේ? අර තමන්ගේ ඇඳුම් පැළඳුම් ගැන, ඊළඟට තමන්ගේ ගෙවල් දොරවල් ගැන, ඊළඟට තමන්ගේ කැමැති අකමැති කෙත්වතු භවභෝග සම්පත් ගැනම බරපතල විදිහට කල්පනා කරන්න පටන් ගත්තා කියන. එතකොට ත්‍රිවේදයේ දරාගෙන පිරිසකට උගන්වමින් හිටිය මේ ගුරුවරයා විවාහ වුණාට පස්සේ ඒව අමතක කරලා දාලා අර තමන්ගේ ගිහි ජීවිතයේ තියෙන භවභෝග සම්පත් ටික, ඇඳුම් පැළඳුම් ගැන, ආභරණ ගැන, වතු පිටි ගැන විතරක් බරපතල විදිහට කල්පනා කර කර ඉන්න පටන් ගත්තා කියලා. එතකොට ඔහොම ඉන්නකොට මේ කෙනාට තේරුණා කිව්වර කසාද බදින්න කලින් හිතේ සංසිඳීමක් තිබ්බද ඒක එහෙම්ම නැති වෙලා ගියා කියන. ඒතර මෙයා බැලුවා මෙයාට වේද මන්ත්‍ර පාඩම් තිබ්බා. දැන් සිහි කරලා බලද්දි එකක්වත් සිහි කරගන්න බෑ. ඒතර මෙයාට ඒ ඔක්කොම ටික අමතක වෙලා ගියා. එතකොට හිතේ මහා සංවේගයක් හටගත්ත කියනවා මේ බ්‍රාහ්මණ තරුණයාගේ. එතකොට මේ කෙනා කෙලීම යනවා බුදුරජාණන් වහන්සේ හම්බෙන්න. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිලා කියනවා කියාට පස්සේ භාග්‍යතුන් වහන්සේ අහනවා පින්වත් මානවකය ඔබ කලින් වේද මන්ත්‍ර හොඳට කටපාඩමින් දරාගෙන හිටියා. තාමත් ඒව මතකයිද කියලා ඇහුවා. එතකොට මේ බ්‍රාහ්මණ තරුණයා කියනවා ස්වාමීනි දැන් මේ මොකවත් මතක නැහැ. මම මේ විවාහයක් කරගත්තට පස්සේ අනුයීකුත් යෙදිච්ච කටයුතුත් එක්ක ඒ කාරණා ගැන මගේ හිත බලවත් යොමු කිරීම හින්දා මට මේ වේද මන්ත්‍ර ටික ඔක්කොම අමතක වෙලා ගියා කිව්වා. ඒතර බුදුරජාණන් වහන්සේ වදාළ මානවකය මේ ආත්ම විතරක් නෙවෙයි කිව්වා. කලින් ආත්මකත් ඔබට ওই විදිහටම ඔබේ හිත කැළඹිලා ගියා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මේ රාගාදී කෙලෙස් අරමුණු බහුලව හිතන්න පටන් ගත්තොත් එතනින් තමයි කිව්ව මේ අවුල පටන් ගන්න. හිත කැළඹිලා යන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා හිටිය ස්වාමීනි ඒ කතාව මට කියලා දෙන්න කිව්වා අතීතෙත් මගේ හිත කැළඹිලා ගිය හැටි. ඒතර බුදුරජාණන් වහන්සේ මේ ජාතක කතාව දේශනා කරන බොහෝම ඉස්සර බරණැස බ්‍රහ්මදත්ත කියලා රජුරු කෙනෙක් රාජ්‍ය කරද්දී බෝධිසත්වයන් වහන්සේ දිසාපාමොක් ආචාර්යයන් වහන්සේ වෙලා හිටියා කියලා. ඒතර අර වගේම තරුණෙක් හොඳට වේද මන්ත්‍ර දරාගෙන කටපාඩමින් දරාගෙන හිටියා. ඒ කාලෙත් විවාහයෙන් පස්සේ මේ විදිහට මර බ්‍රාහ්මණයාගේ තරුණයාගේ හිත කැළඹිලා ගියා කියන. ඒතර තමන් දරාගෙන හිටපු අර වේද කාරණා ටික ඔක්කොම අමතක වෙලා ගියා කියන. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් තරුණිය ඒ කාලේ දිසාපාමොක් ආචාර්යයන් වහන්සේ මෙන්න මේ විදිහට අවවාද කරා කියනවා අර කැළඹිලා ගිය තරුණයාට. කොහොමද? ජලය උනත් කැළඹිලා තියෙද්දි බොර වෙලා තියෙද්දි ජලය ඇතුලේ තියෙන සිප්පි බෙල්ලෝ ගල් කැට මාළු ආදී කිසි දෙයක් පේන්නේ නැහැ කියනවා. ඒ වගේමයි බ්‍රාහ්මණ තරුණය යම් කෙනෙක්ගේ හිත කෙලෙස් අරමුණු වලින් කැළඹිලා ගියාට පස්සේ ඒ කෙනා කල යුත්තේ මොකද්ද කියලා වැටහෙන්නේ නැති ස්වභාවයට පත් වෙනවා කියනවා. ඊළඟට තමන්ගේ යහපත තේරෙන්නෙත් නැහැ කියනවා. අනිත් අයගේ යහපත තේරෙන්නෙත් නැහැ කියනවා. ඊළඟට දිසාපාමොක් ආචාර්ය උත්තර දුන්නා කියනවා එදා අතීතයේදී යම් විදියකින් ජලය කැළඹිලා නැත්තම් යම් තැනක තියෙන ජලය පැහැදිලි නම් බොර වෙලා නැත්තම් ඒ ජලය ඇතුලේ තියෙන සිප්පි බෙල්ලෝ මාළු ආදී හැම දෙයක්ම පැහැදිලිව පේනවා. ඒ වගේ කිව්වා සිතක් උනත් කෙලෙස් වලින් කැළඹිලා නැත්තම් කෙලෙස් අරමුණු වලට යට වෙලා නැත්තම් ඒ කෙනා කල යුත්තේ මොකද්ද කියලා දන්නවා කියනවා. ඇසුරු කළ යුත්තේ කොයි වගේ කෙනෙක්ද කියලා දන්නවා කිව්වා. ඊළඟට ඇසුරු නොකළ යුත්තේ කොයි වගේ කෙනෙක්ද කියලා දන්නවා කිව්වා. ඒතර බලන්න ওই විදිහට මේ බුදුරජාන් දේශනා කළ ඔබ අතීතයේදී කෙලිසාගත අරමුණු හින්දා දුකටපත් වුණා කිව්වා. ඒතර මේ දේශනාව අවසානයේදී මේ ජාතකයේ අවසානයේදී මේ
කුමාරය මේ තරුණය බ්‍රාහ්මණ තරුණය සෝවාන් ඵලයටපත් වෙනවා. ඒතර බලන්න බොහෝම අතීතයේදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ නමක් හැටියට අවවාද ලැබලා තියෙනවා. එතකොට ඒ වෙද්දී වර්තමානයේදී ඒ කුමාරයා ඒ අවවාදයෙන්ම අවවාද ලැබලා ආයිමත් තමන්ගේ ජීවිතයේ ආත්භාව 7කට සීමා කරගන්න තරම් වාසනාවන්ත වුණා. ඒතර දැන් අපි කතා කරද්දී අපිට මේ සිද්ධිය අතීතයේ සිද්ධ වෙච්ච දෙයක්. ඒතර බලන්න ඒ අතීතයේ සිද්ධ වෙච්ච දේවල් වලින් අපේ ජීවිතේට කොච්චර පාඩම් ඉගෙන ගන්න තියෙනවා. ඊළඟට බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා ඒ වගේම පින්වත් මහණෙනි ඔය මේ ජීවිතයේදී සැප ලබා දෙන ඊළඟ ජීවිතයේ දුක් ලබා දෙන දේවල් සමාදන් වීමක් තියෙනවා. එතකොට මේ අවිද්‍යාව තුළ ඉන්න අසුතවත් පුතත්ජන කෙනා සත්පුරුෂය ඇසුරු කරන්නේ නැති කෙනා හිතන්නේ කියනවා මෙහෙම මම මේ දේවල් සමාදන් වෙලා වර්තමානයේ සැප ලැබුණත් ඊළඟ ජීවිතයේ දුක ලැබෙනවා නේද කියන කාරණේ සිහි කරන්නේ නැහැ කියන. ඒ හින්දා මොකද කරන්නේ? අර පුරුදු නොකළ යුතු දේ පුරුදු කරනවා කියනවා. පුරුදු කළ යුතු දේවල් පුරුදු කරන්නේ නැතුව. බුදුරජාණන් දේශනා කරනවා පින්වත් මහණෙනි ඊට පස්සේ මේ අසුතවත් පුතත්ජනයට වෙන්නේ මොකද? ආයෙමත් දුක් කරදර සෝසුසුම් කඳු ලැලිම වැඩි වෙලා යනවා කියනවා. සැපේ සතුට කියන කාරණේ තමන්ගේ ජීවිතෙන් ටික ටික අයින් වෙලා යනවා කිය. ඊළඟට බුදුරජාණන් දේශනා කරන පින්වත් මහණනි ඒ වගේම ওই වර්තමානයේ දුක් ලැබෙන ඊළඟ ජීවිතයේ සැප ලැබෙන දේවල් සමාදන් වීමක් තියෙනවා. ඒතර වර්තමානයේ දුක් ලැබුණත් ඒක පුරුදු කරගෙන යද්දී අනාගතේ සැප උපදින්න පුළුවන්. ඒතර සූත්‍ර දේශනාව ඉස්සරහදී ඒ කාරණා මොනවද කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. එතකොට අසුතවත් පුතත්ජනයා තේරුමක් නැහැ කියනවා මේ ජීවිතේදී දුක් ලැබුණත් මට මේක පුරුදු කරගෙන ගියොත් සැප ලැබෙනවා කියලා අවබෝධයක් නැහැ කියනවා. ඒ හින්දා මොකද කරන්නේ? මේ අසුතවත් පුතත්ජනයා පුරුදු නොකළ යුතු දේවල් පුරුදු කරනවා. පුරුදු කළ යුතු දේ පුරුදු නොකර මග ඇරලා දානවා කියනවා. ඒ හින්දා මොකද වෙන්නේ පින්වත්නි? කරදර දුක් දුම්නස් වැඩි වෙලා යනවා කියනවා. එහෙනම් බලන්න අපේ ජීවිතේ එන්න සතුට සැනසීම නැති වෙලා දුක කරදර පීඩාම නම් වැඩි වෙන්නේ. මේ ධර්ම පරියායන්ට ගලපලා හොඳට අපිට විමසලා බලන්න පුළුවන් මම මේ කටයුතු කරන්නේ අසුතවත් පුතත්ජනෙක් වගේද සුතවත් ආර්ය ශ්‍රාවකෙක් හැටියටද? ඒතර මම මේ පුරුදු කරන දේවල් ජීවිතයට වැදගත්ද? ජීවිතයට අර්ථවත්ද? මම මේ පුරුදු කරන දේවල් ජීවිතයේ ඊළඟ ජීවිතයේ සැපේ පිණිස පවතිනවද? දැන් ඔබ සිල්පද රකින්න ඇති. ඊළඟට ධර්මයේ භාවනාවසින් වඩනවා ඇති. ඒතර මේ කාරණා ගැන තම තමන් නුවණින් විමසීමස බලන්න ඕනේ. මම මේ පුරුදු කරන දේවල් වලින් මගේ ජීවිතේ දැන් මම මේ විදි මොනවද රැස් කරගෙන තියෙන්නේ? මම මොන වගේ තැනක ඉන්නවද? ඊළඟට මට මොන වගේ දහම් දැනුමක් තියෙනවද කියලා හොඳට විමසලා බලන්න. ඊළඟ බුදුරජාණන් දේශනා කරනවා පින්වත් මහණෙනි මේ ජීවිතේ සැප ලැබෙන පරලෝකදී සැප ලැබෙන දේවල් සමාදන් වීමක් තියෙනවා. එතකොට ඒ ගැනත් අසුතවත් පුතත්ජනය වැරදි විදියට හිතන්නේ. මේ ගැන මේ දේවල් සමාදන් වෙලා හිටියොත් මේ දේවල් වැඩුවොත් මට මේ ජීවිතේ සැප ලැබෙනවා ඊළඟ ජීවිතේ සැප ලැබෙනවා කියලා මේ අවබෝධය නැති හින්දා මොකද කරන්නේ? ඒ ප්‍රතිපදාව වඩන්නේ නැහැ කියනවා. ඒ ප්‍රතිපදාව පුරුදු කරන්නේ නැහැ කියනවා. මොකද්ද ප්‍රතිපදාව? මේ ජීවිතේ සැපසේ ඉන්න පුළුවන් පරලොව සැපසේ ඉන්න පුළුවන් ප්‍රතිපදාව. මේක වඩන්නේ නැහැ කියනවා මේ අසුතවත් කෙනා. ඒ හින්දා ඒ පුද්ගලයාගේ ජීවිතේ ආයමත් සෝක වැළපීම් දුක් දුම්නස්ම වැඩි වෙනවා කියනවා. සැපේ සතුට ඒ පුද්ගලයාගේ ජීවිතෙන් පලා යනවා කියනවා. ඒතර බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම කාරණා තුල අපේ ජීවිතය තුල අපිට කොච්චර හදාගන්න පැති තියෙනවා. ඒතර බුදුරජාණන් දේශනා කරනවා මේ විදිහට පින්වත් මහණෙනි ඊළඟට සුතවත් ආර්ය ශ්‍රාවකයෙකුට කියනවා. ඒ විදිහටම වර්තමානයේ දුක් ලැබෙන ඊළඟ ජීවිතයේ දුක් ලැබෙන දේවල් සමාදන් වීමක් තියෙනවා. එතකොට මේ ධර්මයේ දන්න සත්පුරුෂය ඇසුරු කරපු ආර්ය ශ්‍රාවකයා මේ ගැන
අවබෝධයෙන් යුක්තව ඉන්නවා. මේ විදිහට මම වැඩුවොත් මට මේ ජීවිතේ දුක පරලොවත් දුක කියලා මේ අවබෝධය තියෙනවා. ඒතර මේ අවබෝධය තියෙන හින්දා ඒ ආර්ය ශ්‍රාවකයා මොකද කරන්නේ? අර පුරුදු නොකළ යුතු දේවල් අත්හැරලා පුරුදු කළ යුතු දේවල් ටික පුරුදු කරගෙන යනවා. එහෙම පුරුදු කරගෙන යද්දී සුතවත් ආර්ය ශ්‍රාවකයාට සැපය, සතුට, සොම්නස වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඊළඟට ජීවිතේ ප්‍රීති ප්‍රමෝදයෙන් ගත කරන්න අවස්ථා උදා වෙනවා කියේ. ඒතර බලන්න අර තමන් වඩන්න ඕනි ප්‍රතිපදාව ගැන අවබෝධය ලබා ගන්නේ කොහොමද එන? සත්පුරුෂ ඇසුරෙන් ධර්මයේ ශ්‍රවණය කළා තමයි මේ අවබෝධය ලබා ගන්න. ඒතර අපි ජීවිතේ අපි සිතෙන් කර්ම කරනවා. කයින් වචනයෙන් කියන මේ තුන්දොරින් අපේ ජීවිතේට මොහොතක් පාසාම කර්ම රැස් වෙනවා. එතකොට මේ කර්ම රැස් වෙන එක අපිට නවත්තන්න පුළුවන් කමක් නැහැ. අපි කරන්න ඕනේ ඒ රැස් වෙන කර්ම යහපත් ප්‍රතිපදාවක් තුළ රැස් වෙන කර්ම බවට පත් කරන්න. අපිට පුළුවන් මෛත්‍රී සිත පුරුදු කරමින් මෛත්‍රී වඩමින් කාලය ගත කරන්න. එතකොට මහා පිනක් ජීවිතේට එකතු වෙනවා. ඒතර බලන්න පුණ්‍ය කර්මයක් රැස් වෙනවා. අපිට පුළුවන් විවේකී වෙලාවට අසරණ වෙච්ච අයට උදව් කරන්න. කායිකව අතපය විහිසලා තව කෙනෙකුට අසරණ වෙච්ච කෙනෙකුට උදව් කරනවා. ඒතර කායිකව පුණ්‍ය කර්ම රැස් වෙනවා. අපිට පුළුවන් දුකට පීඩාවට පත් වෙලා ඉන්න කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ බණපදයක් කියලා දීලා වචනයෙන් ධර්ම දානය කළ පින් රැස් කරන්න. ඒතර මට වචනේ තුලින් පුණ්‍ය ධර්මයන් රැස් කරගන්න පුළුවන් ජීවිතය ඇතුළත. ඒතර ওই විදිහට සිතකය වචනයෙන් අපි මේ පුණ්‍ය කර්ම රැස් කරන්න අපි වඩන්න ඕනේ ප්‍රතිපදාව මොකද්ද? අපි පුරුදු කරගත යුතු දේ මොකද්ද කියලා අපිට හොඳට තේරුමක් තියෙන්න ඕනේ. දැන් බුදුරජාන් දේශනා කරනවා අත්ත දන්තං පරත්තේන බහුනා පිනහාපේ. එතකොට අනුන්ගේ යහපත විතරක් නම් මේ අනුන්ගේ යහපත උදා කළ දෙන්න බොහෝකට මහන්සි වෙනවා නම් තමන්ගේ යහපත ගැන හිතන එක නැති කරගන්න හොඳ නැහැ කියනවා. කියන්නේ අනුන් වෙනුවෙන්ම මහන්සි වෙන්න ගිහිල්ලා තමන්ගේ යහපත නැති කරගන්න එපා කියනවා. අත්ත දන්තම අභිඥාය සදත්ත පසුතෝසිය. ඒතර තව කෙනෙක්ට යහපත කරන්න ගිහිල්ලා තමන්ගේ ජීවිතේට යහපත කරන එක නැති කරගන්න එපා කියනවා. බුදුරජාණන් වදාලා තමන්ගේ යහපත මොකද්ද කියලා අවබෝධ කරගෙන සැබෑම යහපත වන අරහත්ත්වයට පත් වෙන්නයි කියන උත්සාහ කරන්න. එතකොට මේ කෙලෙස් නසන්න හිතේ කැමැත්තක් තියෙන්න ඕනේ කියනවා. අපි මුලින් කිව්වා මේ කුසල ඡන්දය මේ ශ්‍රාවකයෙක්ගේ හිතේ ඇති කරගත යුතු එක. එතකොට මේ අනුන් වෙනුවෙන් සමන්ගේ සම්පූර්ණ කාලය යොමු කරන්නේ නැහැ කියන නුවණ නැත්තම්. මොකද කරන්නේ එහෙම වුණොත්? තමන්ගේ යහපත මගහැරලා යන්න පුළුවන් කියන. ඉතින් ඒ හින්දා මුලින්ම කරන්න ඕනේ තමන්ව අර්ථයේ ධර්මයේ පිහිටුවා ගන්න එක කියෝ. ඉතින් ඒ හින්දා මේ දහම් කාරණා අපි හරි විදිහට තේරුම් ගන්න ඕනේ. එතකොට බුදුරජාණන් ඊළඟ දේශනා කරනවා පින්වත් මහණෙනි දැන් ඔන්න මේ ජීවිතේ සැප ලැබෙන ඊළඟ ජීවිතේ දුක් ලැබෙන දේවල් සමාදන් වීමක් තියෙනවා. සුතවත් ශ්‍රාවකයා ආර්ය ශ්‍රාවකයා මේ ගැන හොඳ අවබෝධයකින් යුක්තයි කිය. ඒ හින්දා පුරුදු කළ යුතු දේ පුරුදු කරනවා. පුරුදු නොකළ යුතු දේවල් අතහැරලා දානවා. ඒ හින්දා සුතවත් ආර්ය ශ්‍රාවකගේ ජීවිතේ සතුට, සොම්නස, සැනසෙල්ල ටිකෙන් ටික වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා පින්වත් මහණෙනි මෙලොවදී දුක් ලැබෙන නමුත් ඊළඟ ජීවිතේ සැප ලැබෙන දේවල් ගැන මේ සමාදන් වීම ගැනත් සුතවත් ආර්ය ශ්‍රාවකයා හොඳට දන්නවා. ඒ හින්දා පුරුදු කළ යුතු දේ පුරුදු කරනවා. පුරුදු නොකළ යුත්තේ බැහැර කළා දානවා. එහෙනම් මොකද්ද වෙන ආනිසංසය? මේ ආර්ය ශ්‍රාවකයාගේ ජීවිතේ සැප, සතුට, සොම්නස දවසින් දවස වර්ධනය වෙනවා. දුක් දුම්නස් පහවල යනවා. හේතුව මොකද්ද? සුතවත් ආර්ය ශ්‍රාවකෙක් හිතන විදිහ, පුරුදු කරන විදිහ නිවැරදි. සුතවත් ආර්ය ශ්‍රාවකෙකුට වෙන්න ඕන දේ තමයි සිද්ධ වෙන්නේ. ඊළඟට බලන්න පින්වත් මහණෙනි මෙලොව ජීවිතයේ සැප ලැබෙන
පරලෝ ජීවිතයේ සැප ලැබෙන දේවල් සමාදන් වීමක් තියෙනවා. ආර්ය ශ්‍රාවකයා මේ ගැනත් සත්පුරුෂයන්ගෙන් අහලා මේ දේශනා අහලා ඇති කරගත්ත අවබෝධයක් තියෙනවා. ඒ හින්දා එයා මොකද කරන්නේ? වැඩි යුතු දේ විතරයි වඩන්නේ. පුරුදු කළ යුතු දේ විතරයි පුරුදු කරන්නේ. ඒ හින්දා මේ ආර්ය ශ්‍රාවකයා මේ ජීවිතේ සතුටින් ඉන්නවා, පරලෝකෙදිත් සතුටින් ඉන්නවා. ඒතර බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට හිත පහදව ගැනීමේ තියෙන වටිනාකම. දැන් එක සිද්ධියක් තියෙන දවසක් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ ධර්මයේ දේශනා කරනවා. ඒතර මේ ධර්මයේ දේශනා කරද්දී ආර්ය ශ්‍රාවකෙක්, දැන් අපි මේ ආර්ය ශ්‍රාවකව ගැන කතා කර ඉන්නේ, මේ ආර්ය ශ්‍රාවකයාගේ අභිමානය ගැන තේරුම් ගන්න හරිය වටිනවා මේ කතාව. ආර්ය ශ්‍රාවක උපාසක මහත්තයෙක් මොකද කරේ? දුර ඈත ඉඳලා භාග්‍යතුන් වහන්සේ මුණ ගැහිලා වන්දනා කරගන්න ඕනි කියලා දැන් ඔන්න එනවා බුදුරජාණන් වහන්සේ හම්බෙන්න. ඒතර මෙහෙම එද්දී මේ හවස් වුණා. හවස් වෙද්දී අචිරවතී නදියේ මෙහා යුරට තමයි දැන් මේ උපාසකතුමා ඇවිල්ලා ඉන්නේ. ඒතර භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න යන්න නම් අචිරවදී ගඟ තරණය කරලා එහා පැත්තේ සවැත් නුවරට යන්න ඕනේ. එතකොට මේ උපාසකතුමා එද්දි හොඳටම හවස් වුණා. එතකොට මේ කිනා දැක්කා ඔරු තිබුණා. ඒ ඔරු වල හිටපු තොටියෝයි උපාසකයෝ ටික දැන් ඔක්කොමලා ගඟෙන් එහා පැත්තට ගිහිල්ලා ජේතවනාරාම පැත්තට යනවා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න. දැන් මේ උපාසකයා බැලුවා දැන් මේ ගඟෙන් ඉතිරෙන්න විදියක් නැහැ. ඒ ඔරු ටික ඔක්කොම ගඟේ අනික් යුරට අරගෙන ගිහිල්ලා මේ බණ අහන්න යන මිනිස්සු ටික. එතකොට දැන් මේ උපාසකයා හිටගෙන කල්පනා කරනවා, අනේ දැන් අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න පටන් අරන් ඇති. ඒතර බ්‍රහ්මස්වරේ ඊළඟට කුරවීක නදින් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සියලු සත්වයන්ගේ දුක් දුම්නස් දුරු කරන විදිහට බ්‍රහ්මස්වරේ විහිදුවලා මේ අතිශය දුර්ලභ වූ ඒ අමා මහ නිවන් දොරටු විවෘත කරනවා ඇති. මේ දුකටපත් වෙච්ච සත්වයන්ට ගොඩාක් කරුණාවෙන් මේ මිහිරි ධර්මය දේශනවා ඇති කියලා අර බුදුරජාණන් වහන්සේ ඉන්න තැන ගැන සිහි කරලා මේ මිනිස්යාගේ හිතේ මහා චිත්තප්‍රසාදයක් උපදව ගත්තා. ඒතර මේ බුදු ගුණය වඩද්දී බුදුරජාණන් වහන්සේ සිහි වෙද්දී මේ ආර්ය ශ්‍රාවකයාගේ හිත හරියම සැහැල්ලු වෙලා ගියා. පොළොන් රොදක් වගේ සැහැල්ලු වුණා. හිතේ මහා ප්‍රීතියක් හටගත්තා. මේ භාග්‍යතුන් වහන්සේ මේ අමා දහම දැන් දිසනවා ඇතිනේ. මට මේ එතනට යාගන්න බැරි වුණාට අනේ උන්වහන්සේ මහා කරුණාවෙන් දැන් ධර්මයේ කියලා දෙනවා ඇතිනේ කියලා හිතද්දී හිතේ මහා ප්‍රමෝදයක් හටගත්තා. ඒතර මේ ප්‍රමෝදයත් එක්කම මේ උපාසක මහත්තයා කල්පනා කරනවා, අනේ මම වතුර බැහැලා හරි කොහොම හරි ගේ උතුම් බණපද අහන්න යන්න ඕනේ කියලා මහා අදිෂ්ඨානයක්, මහා ආසාවක් අර ප්‍රීති ප්‍රමෝදය මුල් කරගෙන බුද්ධාලම්බන ප්‍රීතිය මුල් කරගෙන මේ මනුස්සයට අදහසක් ආවා, අනේ මම මේ ගැඹුරු මේ නදියේ වතුරට බැහැලා හරි මං කොහොම හරි බණපදයක් අහන්න යනවා කියලා මහා වුමනාවක් ඇති වුණා. එතකොට පින්වත් බලන්න මේ උපාසකතුමා බුදුරජාණන් වහන්සේගේ ගුණේ සිහි කරගෙන අනේ භාග්‍යතුන් වහන්සේ නිකලෙස් අරහං උතුමෙක් නේද කියලා සිහි කරගෙන මේ ජලයට ඔන්න කකුල තියනවා. කකුල තියද්දි මොකද උනේ පින්වත්නි? ඒ ආනුභාවයෙන් බුද්ධාලම්බන ප්‍රීතිය මොකද උනේ? අර වතුරේ ගිලින් නැතුව ඒ පාදය වතුරෙන් උඩට ආව කිය. එතකොට මහ පොළොවේ ඇවිදගෙන යනවා වගේ අර ආර්ය ශ්‍රාවක උපාසකතුමා අර අචිරවතී අර ගොඩාක් ගැඹුරු මේ අචිරවතී නදිය තරණය කරලා බුදුරජාණන් වහන්සේව හම්බ වෙන්න බණපද අහන්න ගියා කියන. ඒතර බුදුරජාණන් වහන්සේ අහනවා, පින්වත් උපාසකයේ අද ඔබට කිසි මහන්සියක් නැති පාටයි. ඒතර මේ ආර්ය ශ්‍රාවක උපාසකයා කියන ස්වාමීන් වහන්සේ මේ විදිහේ හරි අපූර්ව දෙයක් වුණා. මම භාග්‍යතුන් වහන්සේ ගැන සිහි කරද්දී ඇති වුණ චිත්ත ප්‍රසාදය ප්‍රීති ප්‍රමෝදයේ හින්දා මගේ ජීවිතේ මගේ සිත සැහැල්ලු වෙලා ගියා. මම මේ අචිරවතී මහා නදිය හරහා ඇවිදගෙන ආවේ කිව්වා ජලයේ ගිලෙන්නේ නැතුව.
එහෙනම් බලන්න මේ අපි සිත කියන එක පින්වත්නි දියුණු කරන්න පුළුවන් ඊටාම ඉහළ මට්ටමට. ඒතර අපේ ජීවිතේට මේ නොකැළඹී ගිය හිතක් උපදවා ගන්න අපි මේ යන ගමනේදී මුලින්ම ආර්ය ශ්‍රාවකයා කරන දෙයක් තමයි බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්ධය සිහි කරන එක. ඒතර දැන් අපි මේ බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ අවවාද ශ්‍රවණය කරමින් ඉන්නේ. බුදු ගුණ සිහි කරමින් ඉන්න ශ්‍රාවකයාට මේවා ඇහෙද්දී හරියට කනට මීපැණි කරනවා වගේ. ඒ කියන්නේ සතුටක් උපදින්නේ. තමාට ඔබ කලින් අහපු දහම් කාරණාවක් වෙන්න පුළුවන්. හැබැයි අහපු දේ වඩාත් පැහැදිලි වෙන්න. අහපු දේ තව තවත් හොඳින් ධාරණය වෙන්න. එතකොට අහලා තියෙනවා නම් ඒ අහන වෙලේදී අපිට පුළුවන් නුවණින් විමසන්න. ඒතර මේ සැපසලසන මේ ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ කොයි විදිහට දේශනා කළා තියෙන්නේ. ඒක මගේ ජීවිතේට මම කොහොමද ගලපගන්නේ කියලා විමසමින් මේ දහම් කාරණා ගැන අපිට අවබෝධය කරා ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. බලන්න ඊළඟට බුදුරජාණන් දේශනා කරන පින්වත් මහණෙනි මෙලොව ජීවිතේ සැප ලැබෙන පරලොවදී සැප ලැබෙන ප්‍රතිපදාව ගැන ආර්ය ශ්‍රාවකයාට අවබෝධයක් තියෙනවා. ඉතින් ඒ හින්දා පුරුදු කළ යුතු දේ පුරුදු කරනවා. පුරුදු නොකළ යුතු දේ පුරුදු කරන්නේ නැහැ. ඒ හින්දා ආර්ය ශ්‍රාවකයාගේ ජීවිතේ සැප සතුට සොම්නසම වර්ධනය වෙලා යනවා කිව්වා. දුක් දොම්නස් සුසුම් හෙලීම් පහ වෙලා යනවා කිව්වා. ඒතර බලන්න අසුතවත් පුතඥයාගේ ස්වභාවය තව එකක්. සුතවත් ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය තව එකක්. ඒතර අපි උත්සාහවත් වෙන්න ඕනේ අසුතවත් භාවයෙන් මිදිලා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෝ භාවයට පත් වෙන්න. ඒතර බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා පින්වත් මහණෙනි මෙලොව ජීවිතේ දුක් ලැබෙන ඊළඟ ජීවිතේ දුක් ලැබෙන දේවල් සමාදන් වෙනවා කියන්නේ මොකද්ද? දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පින්වත් මහණෙනි ඔන්න මිනිසෙක් ඉන්නවා ඔහු දුකින් දොම්නසින් යුක්තව ඉඳගෙන සත්තු මරනවා කියන. ඒතර සත්තු මරනවා කියන එක මහා දුෂ්කර දෙයක්. ඒතර ලී හලාගෙන ආයුධ අරගෙන ඊළඟට දුෂ්ට අදහස් උපදවගෙන එතකොට දුකින් දොම්නසින් අඩමින් අකමැත්තෙන් තමයි මෙයා සත්තු මරන්නේ. ඒ සත්තු මැරීම හින්දා මේ ජීවිතයේදී දුක් දොම්නස් විඳිනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ වදාලා තව කෙනෙක් ඉන්නවා මේ කෙනා දුකින් දොම්නසින් ඉඳගෙන සොරකම් කරනවා. ඒතර මේක සතුටෙන් නෙවෙයි දුකසේ හොරකම් කරන්නේ. ඊටාම අමාරුයි. ඒ හින්දා දුක් විඳිනවා කියන්නේ. ඊළඟට දුකෙන් දොම්නසින් වැරදිකාම සේවනයේ යෙදෙනවා. ඊළඟට දේශනා කරනවා දුකින් දොම්නසින් ඉඳගෙන මේ කෙනා බොරු කියනවා. ඒතර බලන්න සත්තු මැරීම, සොරකම, බොරුව, ඊළඟට වැරදිකාම සේවනය මේ ඔක්කොම කරනවා. බලන්න මේ වැරදි ප්‍රතිපදාවේ හැටි. බුදුරජාණන් වහන්සේ වදාලා තව කෙනෙක් ඉන්නවා මේ කෙනා දුකින් දොම්නසින් ඉඳගෙන කේලම් කියනවා. පරුස වචන කියනවා. හිස් වචන කියනවා. දුකින් දොම්නසින් ඉඳගෙන අනුන්ගේ දෙයට ආසා කරනවා. දුකින් දොම්නසින් යුක්තව දේශසිතින් තරහින් ඉන්නවා. ඊළඟට දුකින් දොම්නසින් යුක්තව මිත්‍යා දෘෂ්ටික වෙලා ඒ මිත්‍යා දෘෂ්ටියේ හින්දා දුක් දොම්නස් විඳිනවා. ඒතර බලන්න දැන් මිත්‍යා දෘෂ්ටික උදවිය ඒ හින්දා දුක් දොම්නස් විඳිනවා. හැබැයි ඒ වැරදි දෘෂ්ටි හිර වුණාට පස්සේ ඒකෙන් අත මිදෙන්න ලේසි වෙන්නේ. ඒතර බලන්න දුක් දොම්නස් සහිතව මෙන්න මේ අකුසල කර්මවල යෙදෙන අය ඉන්නවා. ඒතර ඒක ඇයට මේ ජීවිතේ දුකසේ පරලොවත් දුකසේ. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා පින්වත් මහණෙනි මෙලොවදී සැප ලැබෙන නමුත් පරලොවදී දුක් විපාක ලැබෙන දේවල් සමාදන් වෙනවා කියන්නේ මොකද්ද? ඔන්න බලන්න ඊළඟට බුදුරජාණන් දේශනා කරන දේ පින්වත් මහණෙනි තව කෙනෙක් ඉන්නවා ඔහු සතුටින් සොම්නසින් සත්තු මරනවා. දැන් ඔබ දැකලා ඇති ඇතැම් අය සත්තු මරන්නේ විනෝදයේ පිණිස. ඒතර තමන්ගේ ඉලක්කය හරියනවද බලන්න. එහෙම නැත්නම් තමන්ගේ යාළුවන්ට පෙන්වන්න. එහෙම නැත්නම් තමන්ගේ වත්කම පෙන්වන්න. මේ සත්තුන්ට හිංසා කරලා සතුටක් ලබනවා. hina වීගෙන
සත්තු මරනවා. ඊළඟට සතුටින් සොම්නසින් යුක්තව සොරකම් කරනවා. සොරකම් කිරීම හින්දා සතුටක් ලබනවා. තමන්ට අවශ්‍ය නිසා නෙවෙයි. තව කෙනෙක්ගෙන් පලිගන්න හිතාගෙන. තව කෙනෙක් දුක් වෙද්දී ඒ දුක දැකලා සතුටු වෙන්න හිතාගෙන හොරකම් කරනවා. ඒක කරලා සතුටු වෙනවා. අරගොල්ලන්ට නම් දැන් මහා දුකක් ඇවිල්ලා තියෙන්නේ. මම එයාට හොඳ පාඩමක් ඉගෙනනවා කියලා තමන් සතුටු වෙනවා හොරකම් කරලා. ඊළඟට සතුටින් සොම්නසින් යුක්තව වැරදිකාම සේවනය කරනවා. ඒතර සතුටින් මේක කරලා මේ වැරදිකාම සේවනය තුලින් සතුටක් ලබන අය ඉන්නවා. ඊළඟට සතුටින් සොම්නසින් යුක්තව බොරු කියන අය ඉන්නවා. බොරු කියලා අනිත් අයව හිනස්සලා සතුටක් ලබනවා. බොරු කියලා සමාජයේ තැනකට එන්න උත්සාහ කරන අය ඉන්නවා. සතුටක් ලබනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සතුටින් සොම්නසින් පරුස වචන කියන අය ඉන්නවා. අනිත් උදවියගේ අවධානය ගන්න. අනිත් උදවියගේ hina වීම පිණිස පරුස වචන කියනවා. හිස් වචන කියනවා. ඊළඟට අනිත් අයගේ දේවල් වලට ආසා කරලා සතුටක් තියෙනවා. ඒතර ලස්සන දෙයක් දැක්කොත් අනේ මේ වගේ දෙයක් මටත් ගන්න නැත්තම් කියලා ලෝභ සිත උපදවගෙන ඒක තමන්ට තියෙනවා කියලා හිතෙන් හිතාගෙන සැප විඳින අය ඉන්නවා. ඒතර බලන්න මේ අකුසලයේ ස්වභාවය. ඊළඟට සතුටින් සොම්නසින් යුක්තව දේශිත ඇති කර ගන්නවා කියන. ඒතර තවත් කෙනෙකුගේ දේශය උපද්දවලා තමන් තවත් කෙනෙකු දෙයක් තරහෙන් කඩා වඩාගෙන ඒ දේශය මුල් කරගෙන සතුටු වෙනවා. මේ අකුසලී භයානක බව බලන්න. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා කෙනෙක් ඉන්නවා සතුටින් සොම්නසින් යුක්තව මිත්‍යා දෘෂ්ටිය වැළඳගෙන ඉන්නවා. ඒ තුලින් සතුටක් වෙනවා. බලන්න එතකොට මිත්‍යා දෘෂ්ටික අය උගන්වනවා. ඒතර මේ ජීවිතයෙන් පස්සේ ආයෙ උපතක් නැහැ. ඒතර මේක සමාදන් වෙච්ච කෙනා හරීම සතුටින් ඉන්න මේක සමාදන් වෙලා මොකද මට තියෙන මේ දුක සතුට ඔක්කොම මේ ඉන්නකම් විතරයි. මරණින් මත්තේ කිසිවක් නැහැ කියලා බලවත් මුලාවක ඉන්නේ. හැබැයි දන්නේ නැහැ මේ මිත්‍යා දෘෂ්ටිය සතුටින් වැළඳගෙන ඒකේ බැසගෙන ඉන්න හින්දා. ඉතින් ඒ හින්දා බුදුරජාණන් දේශනා කරනවා මෙලොවදී සැප වින්දත් පරලොවදී මහා දුක් විඳින්න වෙන දේවල් සමාදන් වෙනවා කියන්නේ ඕක. දැන් ඒක අවස්ථාවකදී බුදුරජාණන් දේශනා කරනවා පින්නත් ආනන්ද මා විසින් ඒකාන්තයෙන්ම නොකළ යුතුයි කියලා දේශනා කළා තියෙනවා. කාය දුස්චරිතය, වචී දුස්චරිතය, මනෝ දුස්චරිතය කියන අපි මෙන්න මේ කතා කරපු අකුසල් ටික යම් කෙනෙක් කරනවා නම් මෙන්න මේ ආනිසංස ටික මෙන්න මේ ආදීනෝ ටික කැමති වෙන්න ඕනි කියන. මොනවද? මේ කාය දුස්චරිතය කරනවා නම්, වචී දුස්චරිතය කරනවා නම්, මනෝ දුස්චරිතය කරනවා නම් මෙන්න මේ ආදීනෝ පහක් ඔබ කැමති වෙන්න කියෝ. මොනවද? බුදුරජාණන් වහන්සේ වදාලා ඒ අකුසල් කරන කෙනාගේ හිත තමන්ටම චෝදනා කරනවා කියන. ඔබ සොරකම් කරන කෙනෙක්, ඔබ බොරු කියන කෙනෙක් කියලා අර හිත තමන්ගේ හිතම චෝදනා කරන්න පටන් ගන්නවා. ඊළඟට දෙවෙනි එක තමයි ඥානවන්ත උදවිය. ලෝකේන සත්පුරුෂයෝ මේ අකුසල් කරන කෙනෙක් කියලා දැනගත්තොත් එහෙම ගරහනවා. ඇසුරටවත් ගන්නෙ නෑ. තුන්වෙනි කරුණ තමයි පවිටු අපකීර්තියක් පැතර යනවා. අහවල් කෙනා නම් ගෙදරටවත් ගන්න හොඳ නෑ. අහවල් කෙනා ළඟට නම් ළඟින්වත් යන්න හොඳ නෑ. අසත්පුරුෂ කෙනෙක් කියලා පවිටු අපකීර්තියක් පැතිරෙනවා. ඊළඟට සඳහන් වෙනවා හතරවෙනි එක තමයි සිහි මුලා වෙලා කලුරිය කරනවා. මේ දුෂ්චරිතය දෙනවා නම් සිහි නුවණින් යුක්තව නෙවෙයි සිහිය මුලා වෙලා මැරලා යන්නේ. අවසාන එක තමයි කය මිදී මරණින් මතු දුගති නිරේගින් උපදිනවා මේ දුෂ්චරිතය දෙන කෙනා. බලන්න මේ අවාසනාවන්ත தත්ත්වය. බුදුරජාණන් වහන්සේ වදාළ ඒ වගේමයි පින්වත් මහණෙනි මා විසින් ඒකාන්තයෙන්ම කළ යුතුයි කියලා දේශනා කරපු කාය සුචරිතය, වචී සුචරිතය, මනෝ සුචරිතය යම් ශ්‍රාවකෙක් වඩනවා නම් ඒ අයත් ආනිසංස පහක් කැමති වෙන්න ඕන කියන. මොනවද? තමන්ගේ හිත තමන්ට චෝදනා කරන්නේ නැහැ. ඊළඟට ඥානවන්ත සත්පුරුෂයෝ මේක දැනගත්තොත් පසසනවා, ප්‍රශංසා කරනවා. මේ කෙනා නම්
ධර්මයේ හැසිරෙන ගුණයහපත් කෙනෙක් කියලා පසසනවා කියනවා. ඊළඟට ලෝකේ යහපත් කල්යාණ කීර්තිරාවක් පැතිරෙනවා කියන මේ දස කුසලයේ වඩන කෙනා ගැන. ඊළඟට සිහි මුලාවෙන්නේ නැතුව මරණයටපත් වෙනවා කියන. ඊළඟට මරණින් මත්තේ ගිහිල්ලා දෙවියන් අතරේ සුගතිය උපදිනවා කියන. එහෙනම් බලන්න මේ ආනිසංස ටික කැමති වුණත් අකමැති වුණත් ලැබෙනවා අපි සුචරිතේ යෙදෙනවා නම්. ඊළඟ බුදුරජාණන් දේශනා කරනවා පින්වත් මහණෙනි මෙහෙම දෙයක් තියෙනවා. මෙලවදී දුක් ලැබුණත් පරලෝකදී සැප ලැබෙන දේවල් සමාදන් වීමක් තියෙනවා. මොනවද? ඔන්න කෙනෙක් ඉන්නවා දුකින් දොම්නසින් සතුන් මැරීමෙන් වළකිනවා. හැබැයි ඒ කෙනා සත්තු මරනවා නම් මේ ජීවිතේ සතුටින් ඉන්න පුළුවන්. හැබැයි ධර්මයේ දැනගෙන සත්තු මැරීමෙන් වැළකීලා ඉන්නවා. පරලෝකදී ලැබෙන සැප පතාගෙන. ඊළඟට දුකින් දොම්නසින් යුක්තව සොරකමින් වැළකීලා ඉන්නවා. හොරකම් කරොත් ඉතාම සතුටින් සැපෙන් ඉන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ කෙරේ තියෙන ගෞරවය මුල් කරගෙන ධර්මයේ කෙරේ සංඝයා කෙරේ තියෙන ගෞරවය මුල් කරගෙන සීල ගෞරවය මුලට අරන් සොරකමින් වැරදිකාම සේවනින් වැළකීලා ඉන්නවා. දුකසේ ඉන්නවා. අඩාඩ ඉන්නවා. හැබැයි සුගතියට යන මාවතක ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට කියනවා බොරු කීමෙන් වැළකීම හින්දා දුක් දුම්නස් විඳිනවා. එතකොට බොරු කිව්වොත් එහෙම සමාධි තැනකට එන්න පුළුවන්. තමන්ට තමන්ගේ පඩිය වැඩි කරගන්න පුළුවන්. හැබැයි අකුසලයේ තියෙන බිය හින්දා අකුසලයේ තියෙන ලැජ්ජාව හින්දා මේ කෙනා මොකද කරන්නේ? දුකින් දුම්නසුන් යුක්තව බොරුවෙන් වැළකීලා සත්‍යෙම කතා කරමින් ජීවිතය ගත කරනවා. ඊළඟට පරුස වචන කීමෙන් වැළකීලා ඉන්නවා. හිස් වචන කේලම් කීමෙන් වැළකීලා ඉන්නවා. අනුන්ගේ දේවල් වලට ආසා කිරීමෙන් වැළකීලා ඉන්නවා. ඊළඟට සම්මාදිට්ඨිය තියෙනවා. ඒ හින්දා දුක් විඳිනවා. මිත්‍යා දෘෂ්ටියක් වැළඳගත්තොත් මේ ජීවිතේ සැප විඳින්න පුළුවන්. හැබැයි මේ ජීවිතයේ විඳින සුළු සැපේ අතහැරලා මේ කෙනා හරි මගේ ගමන් කරනවා. ඒ සමාදන්ගේ මොකද්ද? මෙලවදී දුක් ලැබුණත් පරලොවදී සැප ලැබෙන යහපත් ප්‍රතිපදාවේ ගමන් කරනවා. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා පින්වත් මහන්නේ මේ සත්පුරුෂයා කියන කෙනා කෘතඥයි කියනවා. කලෙහි ගුණ සිහි කිරීම දනි. යම් මේ කලෙහි ගුණ සිහි කරන බවක් ඇද්ද? කලෙහි ගුණේ සිහි කරන්න දන්නා බවක් ඇද්ද? මේක පසසන්නේ සත්පුරුෂයමයි කියන. ඒතර බලන්න සත්පුරුෂයන්ගෙන් මේ යහපත් ප්‍රතිපදාව යම් කෙනෙක් අහලා දැනගත්තට පස්සේ ඒ කෙනා මේ ජීවිතයේ විඳින සුළු සැපය ගැන නෙවෙයි හිතන්නේ. සුගතියට යන ප්‍රතිපදාවක් ගැන හිතලා මේ අකුසල් වලින් මිදිලා කුසලයේ තුල තමන්ගේ ජීවිතය ස්ථාවර කරගන්න මහන්සි වෙනවා. ඊළඟ බුදුරජාණන් දේශනා කරනවා මේ ජීවිතේ සැප ලැබෙන පරලෝකදී සැප ලැබෙන ප්‍රතිපදාව සමාදන් වෙනවා කියන්නේ මොකද්ද? පින්වත් මහණෙනි ඔන්න කෙනෙක් ඉන්නවා. ඔහු සතුටින් සොම්නසින් යුක්තව සතුන් මැරීම අතාරිනවා. එහෙනම් මේ කෙනා කවුද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහපු කෙනෙක් වෙන්න ඕනේ. මේ සත්තු මැරීමේ ආදීනව සත්පුරුෂයන්ගෙන් දැනගත්ත කෙනෙක් වෙන්න ඕනේ. සත්තු මැරීමෙන් වැළකීමේ වටිනාකම දන්න කෙනෙක් වෙන්න ඕනේ. මෙයා සතුටින් සොම්නසින් යුක්තව මෙන්න මේ සත්තු මැරීමෙන් වැළකීම සමාදන් වෙලා වාසය කරනවා. එතකොට ඒ හේතුවෙන් මේ ජීවිතයේදී මහා සැපක් සතුටක් විඳිනවා. පරලොවදී සත්තු මැරීමෙන් වැළකීම මුල් කරගෙන ජීවිතයට සතුටක් සොම්නසක් විඳිනවා. ඊළඟට ඒ පුද්ගලයා සතුටින් සොම්නසින් බොරු කීමෙන් වළකිනවා. සතුටින් සොම්නසින් යුක්තවම වැරදිකාම සේවනයෙන් වළකිනවා. මේවා බුදුරජාණන් වහන්සේ කරන්න එපා කියලා ගරහා කරපු දේවල්. මම මේ වගේ වැළකීලා ඉන්න එක මට මෙලොව යහපත සැපයක් කියලා සතුටින්ම මේ අකුසල අතාරිනවා. ඊළඟට සැපයෙන් සොම්නසින් කේලමින් වළකිනවා. සතුටින්ම බොරු කියන්නේ. සතුටින් පරුස වචන කියන්නේ. සතුටින් හිස් වචන කියන්නේ. සැපයෙන් සතුටින් යුක්තව අනුන්ගේ දේවල් වලට ආසා නොකර ඉන්නවා. තරහ ගන්න නැතුව ඉන්නවා. මිත්‍යා දෘෂ්ටිය
සමාදන් වෙන්නේ නැතුව සතුටින් සම්මා දිට්ඨිය තුල පිහිටලා වාසය කර. එහෙනම් බලන්න මේ ප්‍රතිපදා හතරෙන් වටිනාම වැදගත්ම එක. එහෙනම් මේක මේ ආර්ය ශ්‍රාවකෙක් ප්‍රගුණ කරන දෙයක්. කොහොමද ප්‍රගුණ කරන්නේ? මේ අකුසලයේ ආදීනව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මට පෙන්වලා දීලා තියෙනවා. එතකොට ධර්මයේ දන්න කෙනෙක් හැටියට බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙක් හැටියට මට මේ අකුසල් කරන එක සුදුසු නෑ. ගැළපෙන්නේ නෑ කියලා හිතලා සතුටින් සොම්නසින් මේ දස අකුසලයෙන් දුරු වෙලා සුගතිගාමි වෙන ප්‍රතිපදාවකට මේ කෙනා පැමිණෙනවා කියන. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ ඊටාම ලස්සනට මේ ප්‍රතිපදා ටික විස්තර කරනවා. ඔන්න ලස්සන උපමාවක් කියනවා. පින්වත් මහණී එක මේ වගේ දෙයක්. මාරාන්තික වසක් දාපු තිත්ත ලැබුෂ පානයක් තියෙනවා. ඔතනට මිනිස්සෙක් එනවා ජීවත් වෙන්න කැමති දුක පිළිකුල් කරන කෙනෙක්. එතකොට මේ මනුස්සයාට කියනවා පින්වත ඔබ එන්න මේ මාරාංශික විස තියෙන තිත්ත ලැබුෂ පානයක් තියෙනවා. ඔබ බොද්දි මේකේ රසයටවත් පැහැයටවත් කැමති වෙන්නේ නැහැ. ඔබ බිව්වොත් එහෙම එක්කෝ මැරිලා යයි. එහෙම නැත්නම් මාරාන්තික දුකටපත් වෙයි. ඔබ මේක කැමති නම් බොන්න. කැමති නැත්නම් නොබී ඉන්න කියන. එතකොට මේ මිනිස්සයා මේකට ඇහුම්කන් දෙන්නේ නැහැ. අත්හරින්නෙත් නැහැ. ඒක බීලා දානවා. එතකොට බොද්දිත් මහා කටුක රහක් එන්නේ. බිව්වට පස්සේ එක්ක මැරිලා යනවා. මාරාන්තික දුකටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළා ඒ වගේ තමයි කිව්වා මෙලොව දුක් විඳින පරලොව දුක් විඳින මේ ප්‍රතිපදාවේ සමාදන් වීම. කිසි අර්ථයක් නැහැ. ඊළඟ බුදුරජාණන් වහන්සේ වදාළ තවත් උපමාවක් පින්වත් මහණෙනි. ඊටාම රසවත් බීමක් තියෙනවා. ඒකේ පාටයි සුවඳයි හරිම රසවත්. හැබැයි මාරාන්තික විසක් මිශ්‍ර කරලා තියෙනවා. අර වගේම පිපාසය හැදිච්ච මිනිස්සෙක් කෙනෙක් කියනවා මිනිස්සුયો මේ හරිම මිහිරි බීමක් තියෙනවා. හැබැයි වස මිශ්‍ර කරලා. ඔබ බොනකොට සතුටු වෙයි. හැබැයි බිව්වොත් මැරිලායි කියන. ඒතර මේ පුද්ගලයා මේ අවවාදය අහන්න නැතුව මේ මිහිරට වස වෙලා මේක බීලා දානවා කියන. මොකද වෙන්නේ? බොද්දි යම් සතුටක් සැපක් තියෙනවා. හැබැයි බීවුවට පස්සේ එක්ක මැරෙනවා මාරාන්තික දුකටපත් වෙනවා කියන. බුදුරජාණන් වහන්සේ වදාලා මෙලොවදී යම් තාක් සැප චුට්ටක් තියෙන පරලොවදී දුක ලැබෙන ප්‍රතිපදාවත් ඔන්න ඔය වගේ කිව්වා. ඊළඟට බලන්න බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඒක මෙන්න මේ වගේ දෙයක්. අරලු වැනි බෙහෙත් දාපු ගව මුත්‍රා දාපු බෙහෙතක් තියෙනවා. එතකොට මෙන්න මේ බෙහෙත හදපු තැනට පාණ්ඩු රෝගියෙක් එනවා. එතකොට කියන පින්වත ගව මුත්‍රා අරලු ආදී දාලා හදපු බෙහෙතක් තියෙනවා. හැබැයි මේක බොනකොට මේකේ රසට මේ කරකස රසයට ඔබ කැමති වෙන්නේ නැහැ. හැබැයි මේක බීවොත් ඔබ ඒකාන්තයෙන්ම ඔය පාණ්ඩු රෝගීන් සුවපත් වෙනවා කියන. ඒතර මේ රෝගියා මොකද කරන්නේ? මේ බෙහෙත අහක දාන්නේ මේක බොනවා කියන. ඒ තුලින් මේ පුද්ගලයාගේ රෝගිය සුව වෙලා සැපයටපත් වෙනවා. ඒ වගේ කියනවා මේ ජීවිතයේදී දුක් ලැබෙන පරලොවේදී සැප ලැබෙන දේවල් යම් සමාදක් වීමක් ඇද්ද? පින්වත් මහණේ ඒක හරියට මේ වගේ කිව්වා. ඊළඟට අවසානයේදී බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් මහණනි මේ වගේ දෙයක් තියෙනවා. තීකිරි මීපැණි ගිතෙල් වගේ දේවල් කලවම් කරපු ඊටාම රසවත් බීමක් තියෙනවා. ඔතනට එනවා කියනවා ලේ අතිසාරي හැදිච්ච මිනිස්සෙක්. අර මිනිස්සයාට කියනවා පින්වත මෙහෙම දීකිරි මීපැණි ආදී දාලා හදපු මිහිරි බීමක් තියෙනවා. මේක බොනකොට මේ රසයටත් ඔබ කැමති වේවි. මේක බිව්වොත් ඔබේ රෝගයත් සුවපත් වෙලා යාවි. ඒතර මේ රෝගියා මොකද කරන්නේ? අර බෙහෙත අර බීම එක අහක දාන්නේ බොනවා කියන. ඒ තුලින් ඒ රසයටත් කැමති වෙනවා කියනවා. ඒ තුලින් රෝගයත් සුවපත් වෙනවා කියන. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් මහණේ උපමාව වදාලේ මේ ජීවිතේ සැපේ විඳලා පරලෝකදී සැපේ විඳින ඒ උතුම් සමාදන් වීමට කිව්වා. ඒතර බලන්න මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ වදාළ මේ ප්‍රතිපදා ටික. ඒතර මේවා තුළින් අපේ ජීවිතේ පිරිසිදු භාවයට පත් කරගන්න. අපේ ජීවිතේ රැකවරණයක් ඇති එකක් බවට පත් කරගන්න අපිට පුළුවන්කම තියෙනවා.
ඉතින් ඒ හින්දා බුදුරජාණන් වහන්සේ වදාළ මෙන්න මේ ප්‍රතිපදා ටික අපි හොඳට තේරුම් ගන්න ඕනේ. එක අවස්ථාවකදී නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මෙන්න මේ ධර්මයේ බොහොම පැහැදිලිව කියලා දීලා තියෙනවා මේ ප්‍රතිපදා. ස්වාමීනි ওই බණ අහන ඔක්කොමලා ටික නිවන් දකින්නවද කියලා ඇහුවා. ඒතර බණ මේ මාර්ගයේ පැහැදිලිව වදාලා තියෙනවා. ඒතර මිනිසුත් බොහෝ දෙනෙක් ධර්මයට කන් යොමු කරගෙන ඉන්නවා. ධර්මයේ හැසිරෙනවත් පේනවා. ස්වාමීනි ඔය ඔක්කොම නිවන් දකින්නවද කියලා ඇහුවා. ඒතර බණ මේ රහතන් වහන්සේ කියනවා නෑ මහරජ ඔක්කොම නිවන් දකින්නේ නෑ කිව්වා. ඊනත් මහරජ යමෙක් මනා වූ පිළිවෙතින් යුක්ත වෙයිද. දැන් බලන්න අපි මේ කතා කරේ නිවන් දකින්න පුරුදු කරගත යුතු යහපත් සමාදන් වීම. යහපත් ප්‍රතිපදාවන්. රහතන් වහන්සේ වදාරනවා මහරජ යමෙක් මනා වූ පිළිවෙතින් යුක්ත වෙයිද අන්න ඔහු විතරක් අවබෝධ කළ යුතු දේ අවබෝධ කරනවා කියනවා. එහෙනම් මොකද්ද මේකේ වැඩපිළිවෙල? මේ යහපත උපදින ප්‍රතිපදාව ආර්ශාවකයා අනුගමනය කරන්න ඕනේ. ඊළඟට ඔහු තමයි කිව්ව පිරිසින් දත් යුතු දේ පිරිසින් දකින්නේ. ඊළඟට ප්‍රහාණය කළ යුතු දේ ප්‍රහාණය කරන්නේ. වැඩි යුතු මාර්ගයේ වඩන්නේ. සාක්ෂාත් කළ යුතු ධර්මයන් යම් තාක් ඇද්ද ඒ සියල්ල සාක්ෂාත් කරන්නේ නිවන ලබන්නේ. කවුද එහෙනම්? මනාව පිළිවෙතින් යුක්ත වූ ආර්ය ශ්‍රාවකයෝ. ඉතින් ඒ හින්දා අපිට පුරුදු කරගත යුතු ප්‍රතිපදාව මොකක්ද කියලා අපිට මේ මහා ධම්ම සමාදාන සූත්‍රයෙන් හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒතර අපේ ජීවිතේ මේ යහපත් ප්‍රතිපදාවක ගෙනහිල්ලා අපේ ජීවිතේට රැකවරණය උපදව ගන්න මේ දහම් කාරණා ගොඩාක් උපකාර වෙනවා. ඉතින් අවසානයේ බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් මහණෙනි වැස්ස කාලේ අන්තිමට සරත් කාලේ වලාකුළු නැති ආකාශය හිරු මඩල නැගෙද්දි අහසේ තිබිච්ච සියලු අන්ධකාරය අඳුර දුරු වෙලා මේ හිරු මඩල බබලන්න පටන් ගන්නවා කියනවා. මේ රස්නි පැතිරෙන්න පටන් ගන්නවා. දිලිසෙන්න පටන් ගන්නවා. පින්වත් මහණෙනි ඔන්න ඔය වගේ මෙලෝදී සැප විඳින පරලෝදී සැප විඳින මේ දේවල් වල සමාදන් වීමක් ඇද්ද? අන්න ඒක මේ බොහෝ ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ගේ වාද විවාද බිඳගෙන තෙද බිඳගෙන බබලන්න පටන් ගන්නවා කියලා. මේක තමයි කිව්වා යහපත්ම ප්‍රතිපදාව බවට පත් වෙන. ලෝකේ ශ්‍රේෂ්ඨ උතුමෙක් බිහි කරන ප්‍රතිපදාව බවට පත් වෙන. ඉතින් ඒ හින්දා මේ මහා ධම්ම සමාදානය අපේ ජීවිතේට මහා ආලෝකයක් උපද්දලා දෙනවා. අපේ ජීවිතේට ඒකාන්ත රැකවරණය සකස් කරලා දෙනවා. ඉතින් ඒ හින්දා පින්වත්නි මේ දහම් කාරණා ටික ඔබ හොඳට මතක තියාගන්න. හොඳට මතක තියාගෙන නැවත නැවත සිහි කරමින් ජීවිතේට මේ යහපත් මඟ මේ යහපත් ප්‍රතිපදාව පුරුදු කරන්න අපි මහන්සි වෙන්න ඕනේ. ඉතින් ඒ හින්දා ඔබ සියලු දෙනාටත් මේ උතුම් බුද්ධාවාද ඇසුරු කරගෙන මේ යහපත් ප්‍රතිපදාවේ තම තමන්ගේ ජීවිත දියුණු කරමින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. දැන් අපි ටික වෙලාවක් භාවනා පුරුදු වෙන සූදානම් වෙන්නේ. ඒ භාවනා වාක්‍ය කියද්දී ඔබ හිතින් හොඳට මෙනෙහි කරන්න සූදානම් වෙන්න. අපි සූදානම් වෙන්නේ අනිත්‍ය භාවනාව වඩන්න. මේ ඇස් දෙක මේ කන් දෙක නාසය දිව කය මනස කියන මේ ආයතන වල අනිත්‍ය ස්වභාවය අපි ටික වෙලාවක් භාවනා වශයෙන් මෙනෙහි කරමු. අහගෙන ඉන්න. මේ ඇස හේතු නිසා හටගත් හේන් වහා විනස් වී යන හේන් අනිත්‍යයි 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 අනිත්‍යෝ මේ ඇස මම නොවේ
මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඇසට පෙනෙන රූප හේතු නිසා හටගත් හේන් වහා වෙනස් වී යන හේන් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. අනිත්‍ය වූ ඇසට පෙනෙන රූප මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඇසත් රූපත් එකතු වීම ඇසී විඥානය හේතු නිසා හටගත් හේන් වහා වෙනස් වී යන හේන් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. අනිත්‍ය වූ ඇසී විඥානය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඇසත් රූපත් විඥානයත් එකතු වීම ඇසී ස්පර්ශය හේතු නිසා හටගත් හේන් වහා වෙනස් වී යන හේන් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. අනිත්‍ය වූ ඇසී ස්පර්ශය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඇසී ස්පර්ශයෙන් හටගන්නා විඳීම හේතු නිසා හටගත් හේන් වහා වෙනස් වී යන හේන් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. ඇසී ස්පර්ශයෙන් හටගන්නා විඳීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඇසට පෙනෙන රූප හඳුනා ගැනීම හේතු නිසා හටගත් හේන් වහා වෙනස් වී යන හේන් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. අනිත්‍ය වූ ඇසට පෙනෙන රූප හඳුනා ගැනීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඇසට පෙනෙන රූප කෙරෙහි චේතනා ඇතිවීම හේතු නිසා හටගත් හේන් වහා වෙනස් වී යන හේන් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. ඇසට පෙනෙන රූප කෙරෙහි චේතනා ඇතිවීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඇසට පෙනෙන රූප කෙරෙහි ආශා ඇතිවීම හේතු නිසා හටගත් හේන් වහා වෙනස් වී යන හේන් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. ඇසට පෙනෙන රූප කෙරෙහි ආශා ඇතිවීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මේ කන හේතු නිසා හටගත් හේන් වහා වෙනස් වී යන හේන් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. අනිත්‍ය වූ මේ කන මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. කනට ඇහෙන ශබ්ද හේතු නිසා හටගත් හේන් වහා වෙනස් වී යන හේන්
අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනට ඇහෙන ශබ්ද මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනත් ශබ්දත් එකතු වීම කනේ විඥානය හේතු නිසා හටගත් හේන් වහා වෙනස් වී යන හේන්. අනිත්‍යයි 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 අනිත්‍යෝ කනේ විඥානය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනත් ශබ්දත් විඥානයත් එකතු වීම කනේ ස්පර්ශය හේතු නිසා හටගත් හේන් වහා වෙනස් වී යන හේන්. අනිත්‍යයි 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 අනිත්‍යෝ කනේ ස්පර්ශය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම හේතු නිසා හටගත් හේන් වහා වෙනස් වී යන හේන්. අනිත්‍යයි 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 කනේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනට ඇහෙන ශබ්ද හඳුනා ගැනීම හේතු නිසා හටගත් හේන් වහා වෙනස් වී යන හේන්. අනිත්‍යයි 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 කනට ඇහෙන ශබ්ද හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනට ඇහෙන ශබ්ද කෙරෙහි චේතනා ඇතිවීම හේතු නිසා හටගත් හේන් වහා වෙනස් වී යන හේන්. අනිත්‍යයි 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 කනට ඇහෙන ශබ්ද කෙරෙහි චේතනා ඇතිවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනට ඇහෙන ශබ්ද කෙරෙහි ආශා ඇතිවීම හේතු නිසා හටගත් හේන් වහා වෙනස් වී යන හේන්. අනිත්‍යයි 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 කනට ඇහෙන ශබ්ද කෙරෙහි ආශා ඇතිවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මේ නාසය හේතු නිසා හටගත් හේන් වහා වෙනස් වී යන හේන්. අනිත්‍යයි 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 අනිත්‍යෝ මේ නාසය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාසයට දැනෙන ගඳ සුවඳ හේතු නිසා හටගත් හේන් වහා වෙනස් වී යන හේන්. අනිත්‍යයි 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 අනිත්‍යෝ නාසයට දැනෙන ගඳ සුවඳ මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාසයත් ගඳ සුවඳත් එකතු වීම නාසයේ විඥානය හේතු නිසා හටගත් හේන් වහා වෙනස් වී යන හේන්. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි
අනිත්‍යෝ නාසේ විඤ්ඤාණය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. නාසයත් ගඳ සුවඳත් විඤ්ඤාණයත් එකතු වීම නාසයේ ස්පර්ශය හේතු නිසා හටගත් හේන් වහා වෙනස් වී යන හේන් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. අනිත්‍යෝ නාසයේ ස්පර්ශය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. නාසයේ ස්පර්ශයෙන් ඇතිවන විඳීම හේතු නිසා හටගත් හේන් වහා වෙනස් වී යන හේන් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. නාසයේ ස්පර්ශයෙන් හටගත් විඳීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. නාසයට දැනෙන ගඳ සුවඳ හඳුනා ගැනීම හේතු නිසා හටගත් හේන් වහා වෙනස් වී යන හේන් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. අනිත්‍යෝ නාසයට දැනෙන ගඳ සුවඳ හඳුනා ගැනීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. නාසයට දැනෙන ගඳ සුවඳ කෙරෙහි චේතනා ඇතිවීම හේතු නිසා හටගත් හේන් වහා වෙනස් වී යන හේන් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. අනිත්‍යෝ නාසයට දැනෙන ගඳ සුවඳ කෙරෙහි චේතනා ඇතිවීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. නාසයට දැනෙන ගඳ සුවඳ කෙරෙහි ආශා ඇතිවීම හේතු නිසා හටගත් හේන් වහා වෙනස් වී යන හේන් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. නාසයට දැනෙන ගඳ සුවඳ කෙරෙහි ආශා ඇතිවීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මේ දිව හේතු නිසා හටගත් හේන් වහා වෙනස් වී යන හේන් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. අනිත්‍යෝ මේ දිව මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. දිවට දැනෙන රස අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. අනිත්‍යෝ දිවට දැනෙන රස මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. දිවේ විඤ්ඤාණය අනිත්‍යයි, අනිත්‍යයි. අනිත්‍යෝ දිවේ විඤ්ඤාණය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. දිවි ස්පර්ශය අනිත්‍යයි, අනිත්‍යයි. අනිත්‍යෝ දිවි ස්පර්ශය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. දිවි ස්පර්ශයෙන් හටගන්නා විඳීම හඳුනා ගැනීම
චේතනා ඇතිවීම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දිවි ස්පර්ශයෙන් හටගන්නා විඳීම හඳුනා ගැනීම චේතනා ඇතිවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. දිවට දැනෙන රස කෙරෙහි ආශා ඇතිවීම අනිත්‍යයි අනිත්‍යයි. දිවට දැනෙන රස කෙරෙහි ආශා ඇතිවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මේ කය අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යෝ මේ කය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කයට දැනෙන පහස අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යෝ කයට දැනෙන පහස මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කයි විඤ්ඤාණය අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යෝ කයි විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කයි ස්පර්ශය අනිත්‍යයි 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 අනිත්‍යෝ කයි ස්පර්ශය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කයි ස්පර්ශයෙන් හටගන්නා විඳීම හඳුනා ගැනීම චේතනා ඇතිවීම ආශා ඇතිවීම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කයි ස්පර්ශයෙන් හටගන්නා විඳීම හඳුනා ගැනීම චේතනා ඇතිවීම ආශා ඇතිවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මේ මනස හේතු නිසා හටගත් හේන් වහා වෙනස් වී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යෝ මනස මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මනසට සිතෙන අරමුණු අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යෝ අරමුණු මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මනසේ විඤ්ඤාණය අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යෝ මනසේ විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මනසේ ස්පර්ශය අනිත්‍යයි අනිත්‍යයි මනසේ ස්පර්ශය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මනසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම් හඳුනා ගැනීම චේතනා පහළ කිරීම ආශාව ඇතිවීම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම හඳුනා ගැනීම චේතනා පහළ කිරීම ආශා ඇතිවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මේස අනිත්‍යයි
මේ කන අනිත්‍යයි, මේ නාසය අනිත්‍යයි, මේ දිව අනිත්‍යයි, මේ කය අනිත්‍යයි, මේ මනස අනිත්‍යයි. අනිත්‍ය වූ කිසිවක් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. සියල්ලම අනිත්‍යයි, 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 අනිත්‍යයි. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දවසේ ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ දහවල් ධර්මදේශනය සඳහා දායකත්වයේ දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පදිංචි ඒ වගේම මෙල්දුරාහි පදිංචි පින්වත් දූ දරුවන් පිරිසක් විසින්. ඉතින් මේ පින්වතුන්ගේ ප්‍රධාන අරමුණ වෙන්නේ සුජීවත්ව සිටින දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ පැතීමත් ඒ වගේම තමන්ගේ ඥාතිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමත්. ඉතින් අද දවසේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා ඒ වගේම භාවනා පුරුදු වෙලා ඒ වගේම ධර්ම දානමේ වශයෙන් උත් රැස් කරගත්ත මේ උදාාර පින සියලුම පින් කැමති දෙවිවරුන්ට අනුමෝදන් කරමු. සක් දෙවිඳුන් සතරවරම් දෙව්රද්දරුවන් ප්‍රදාන සදෙව්ලෝ වාසී සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. පිනින් සතුට වන දෙවියන්ගේ ධාර්මික දිව්‍ය රැකවරණය ආරක්ෂාව මේ පින්වත් සියලු දෙනාට සලසා දෙත්වා. දෙවියන්ටත් උතුම් ධර්මාබෝධය පිණිසම මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් උදාර පින පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රදාන සියලු මහා සංඝරත්නයට අනුමෝදන් වෙත්වා. ඒ වගේම අනගාരികා මෑණියන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් ධර්මාබෝධය පිණිස මේ පින උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් උදාර පින මෙල්බර්න්හි පදිංචි ඒ වගේම මිල්දුරාහි පදිංචි පින්වතුන් නමින් මේ ජීවිතයේ අනන්ත සසර පුරාවටත් මේ පරලෝකයේ සියලු ඥාතීන් අනුමෝදන් වෙත්වා. ඒ සියලු ඥාතීන් පරලෝ වශයෙන් සූපත් වේවා, සැපවත් වේවා. නුදුරු භවයකදීම සසර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත්ත මේ උදාර පින සුජීවත්ව සිටින මාතර පදිංචි චාලට් අබේවීර මෑණියන්ට අනුමෝදන් වෙත්වා. එම්.එම්. පාලිත පියාණන්ට ඒ වගේම ගාල්ලේ පදිංචි සුජාතා ඉදිරිසූරිය මෑණියන්ට ඒ වගේම නෙවිල් ප්‍රනාන්දු පියාණන්ට කිරුළපන පදිංචි නන්දා රණවීර මෑණියන්ට ඒ වගේම ප්‍රේමලාල් රණසිංහ පියාණන්ගේ දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිසත් මේ පින් උපකාර වේවා. ඒ වගේම විශේෂයෙන් ඒ අමරා රංජනී පුංචි අම්මාට ඒ වගේම කේශිකා අක්කාට ඒ වගේම තරිඳු මල්ලි ඇතුළු පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ නම් සඳහන් කරපු ඒ පින්වත් සියලු දෙනාට මේ පුණ්‍යානුභාව බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ඒ සියලු දෙනාගේම වෙලහෙළදාම් කටයුතු, රැකී ආරක්ෂා කටයුතු, ඒ වගේම යම්තාක් අධ්‍යාපන කටයුතු ඇද්ද ඒ සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. සෝසේ ධර්මයේ හැසිරෙන්න උතුම් ධර්මාබෝධය පිණිසම මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් උදාාර පින විශේෂයෙන් මෙල්බර්න් පදිංචි ඒ වගේම මිල්දුරාහි පදිංචි පින්වත් ඒ දූ දරුවන්ගේ සුජීවසින් දෙමාපියන්ට මේ පින අනුමෝදන් වෙත්වා. ඒ වගේම කල්යාණ මිත්‍ර ඇසුරු ලැබිලා සෝසේ ධර්මයේ වඩන්න උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න මේ පින් උපකාර වේවා. ඒ වගේම රැස් කරගත් උදාාර පින
ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකින්ට අනුමෝදන් වෙත්වා. ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත් මේ පින අනුමෝදන් වෙලා මේ පුණ්‍යානුභාව බලයෙන් සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. සෝසී ධර්මයේ හැසිරෙන්න උතුම් ධර්මාභෝධී පිණිසම මේ සියලු පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අදත් සතියන්ත සීල භාවනා වැඩසටහනෙන් අපේ ජීවිතවල බොහෝ දේවල් නිවැරදි කරගන්න, සත්පුරුෂයෙක් බවට පත්වෙන්න, ගුණධර්මයන් පූර්ණේ කරගන්න, කුසල් සිත් වඩා වර්ධනය කරගන්න උපකාරී වන බොහෝ දේවල් අපිට උදෑසන කාලයේ ඉඳන්ම පින්වන්ත මහා සංඝරත්නයේ කරුණාවෙන් කියා දුන්නා. භාවනාවන් පුරුදු කරමින් අපේ හිත සමාහිත කරගන්නටත් අපිට පුළුවන්කම ලැබුණා. ඉතින් මේ විදිහට අද දවසේදීත් අපේ අනුකම්පාවෙන් අපේ ජීවිත කෙරේ ඒ උත්තම ශ්‍රී සද්ධර්මයේ කියා දුන් පින්වන්ත මහා සංඝරත්නයට අපි පින්වත් ස්වාමින් වහන්සේට පුණ්‍ය අනුමෝදනා කරමු. පින්වත් ස්වාමින් වහන්සේට අප උදෑසන කාලයේ සිටම යම් පිනක් රැස් කරගත්තාද ඒ සියලු පුණ්‍ය ධර්මයන් ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනියෙන් ලක්විරු ගුවන්විදුලියෙන් මොහොතක් පාසා අපි රැස් කරන උතුම් ධර්ම දානමේ පින පින්වත් ස්වාමින් වහන්සේට අනුමෝදන් වෙත්වා. මේ ගෞතම සම්බුදු සසුනේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ කර ගන්නටම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වේවා, වාසනාව වේවා. සාදු සාදු සාදු. සදහවතුනි, අද දවසේ මේ දහවල ධර්මදේශනාව සවස් කාලයේ දක්වා මේ ලෙසින් සිදු කරන්නට බැතිබර විකාශන දායකත්වයන් එකතු කළේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි සහ මිල්දුරාහි පදිංචි පින්වන්ත දරුවන් පිරිසක්. ඉතින් තමන්ගේ දෙමාපියන්ට ආශිර්වාද කරන, දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු අපේක්ෂාව ඇතිවයි ඔවුන් දායකත්වයන් එකතු කළේ. ඉතින් පින්වන්ත ඔබටත් පුළුවන් මේ විදිහට තමන්ගේ දෙමාපියන්ට, එහෙම නැත්නම් පවුලේ සමාජිකයන්ට, එහෙම නැත්නම් ඔබේ ජීවිතයේ විශේෂ දිනයක් වෙන්නට පුළුවන්. ඒ කරුණු කාරණාවන් වෙනුවෙන් සෙත් ප්‍රාර්ථනා කරන්න, ඒ සැමරුම් පුණ්‍යවන්ත ලෙසින් සිදු කරන්න ඔබට අවස්ථාව තිබෙනවා බැතිබර දායකත්වයන් ලබා දෙන්න. ඒ ගැන විස්තර දැනගන්න කතා කරන්න මේ දුරකථන අංකයට 071 232 88 87ට 071 232 88 87ට. එදිනේ මතක් කිරීමත් සමගින් හැමදිනාටම ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා මේ තිබෙන ගෝලීය වසංගතත්වයෙන්, කොරෝනා වසංගතයෙන් අපිට ඉක්මනින්ම මිදෙන්න ශක්තිය ධෛර්යය ලැබෙන්නට සහ හැමෝම ඉතින් පරිස්සමින් කටයුතු කරන්නත් ඕනේ. මේ කාල සීමාව යහපත් සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් නිවසේ නිරයට යද්දී ඒ කරුණු කාරණාවන් ගැන නිතරම හිතන්න කියන කාරණාවත් අපි සිහිපත් කරමින් රූපවාහිනී මාධ්‍යයේ කල්යාණ මිත්‍රයා වගේම ගුවන්විදුලි මාධ්‍යයේ කල්යාණ මිත්‍රයා සමගාමී ඔබ වෙත කෙනා සත්‍යන්ත සීල භාවනා වැඩසටහන මෙලෙස නිමා කරන්නේ හැමදිනාටම නිදුකින් සතුටින් ජීවත් වන්නට ශක්තිය, ධෛර්යය, තිරුණ අනන්ත ආශිර්වාදය සැලසෙන්න කියන බලාපොරොත්තුව ඒ ප්‍රාර්ථනාවත් සමගින් හමුවෙමු ලබන සතියේත් සත්‍යන්ත සීල භාවනා වැඩසටහන සමගින්. ඒ භාග්‍යවතුන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.